ස්වාමින් වහන්සේගේ නාමයෙන් මේ උදෑසනත් සෑම කෙනෙක්ව පිළිගන්නවා. උන්වහන්සේ යහපත්ව සිටිනවා. උන්වහන්සේ ශුද්ධව, උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටිනවා. උන්වහන්සේගේ වචනේ තිබෙනවා මා ධර්මිෂ්ඨව, මා ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාත් ශුද්ධව සිටින්න කියලා. උන්වහන්සේගේ වචනේ උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ නියෝග කරනවා. ඒ නිසා මේ සෑම උන්වහන්සේගේ වචනය තුල අපි අද දවසේදී යම් කාරණාවක් බලන්ට යනවා. විශේෂයෙන් මේ කාලය තුල අපිම උන්වහන්සේගේ වචනය කියවලා අපි එකිනෙක කෙනා අපි අලුත් වෙන්න ඕන උන්වහන්සේගේ වචනය තුල නැවත නැවතත්. නිසා ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල අලුත් කරනු ලැබූ අයගේ හැසිරීම ගැන අපි ඉතා කුඩා ලෙස බලන්ට යනවා. අපි දන්න වචන වෙන්න පුළුවන් මේ කියන්නේ. නමුත් මේ වචනේ අපි නැවත කියවීම තුළින් ඔබ මම අපි අලුත් වෙන්න ඕන උන්වහන්සේගේ වචනය තුල. මොකද අපි දකින්න බයිබලයේ ඒ මක්තිසාර සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවායි කියලා අපි දන්නවා. රෝම 3 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ සඳහන් කරනවා. කිසිවෙක් හොඳ නැහැ. අපි කවුරුත් හොඳ නැහැ. දැන් මේ වචනේ උන්වහන්සේගේ වචනේ බයිබලයේ ලියා තිබෙන වචනේ ගෙනෙන මමවත් හොඳ නැහැ. අපි කවුරුත් හොඳ නැහැ. උන්වහන්සේ පමණයි යහපත්, උන්වහන්සේ පමණයි උතුම්. ඒ නිසා ඒක තේරුම් ගන්න. මේ වචනය තුලින් දෙවියන් වහන්සේගේ වචනයයි ප්‍රකාශ කරන්නේ, මගේ වචනයක් නෙවෙයි. ඒ නිසා දුර්වල මමත් උන්වහන්සේට යටත් වෙන අතර අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවෙන්, උන්වහන්සේගේ වේදනාකාරී මරණය තුලින්, ඒ ලේ වැගිරීම තුලින්, පැටලු පැටවානන් ලෙස පූජා වීම තුලින් උන්වහන්සේ අපව අපගේ ජීවිතේ පාපෙන්, අයිතුකමින්, අපේ දුෂ්ටකම් වලින් අපිව ගලවලා තිබෙනවා. ගලවමින් යනවා. ඒක ක්‍රියාවක්. එක දවසින් ගැලවීම ලැබුවා, දැන් හරි, දැන් සුවර්ගයට යන්න සූදානම් නෙමෙයි. උන්වහන්සේ අප තුල පටන් ගත්ත යහපත් වැඩක්. ඒක ස්වාමින් වහන්සේගේ දවසට ඒක සම්පූර්ණ කරන්න උන්වහන්සේ බලවත්. උන්වහන්සේ විශ්වාසවන්තයි. දිනපතා අපි පවිත්‍ර වෙමින් මේ ගමන යනවා. දිනපතා අපි පවිත්‍ර වෙමින් මේ ගමන යනවා. ඒ නිසා උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට අපි බලමු. එපීස 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ ඉඳන් අපි පොඩ්ඩක් බලමු. එපීස 4 වෙනි පරිච්ඡේදයේ 17 ඉඳන් අපි බලමු. එතන තිබෙනවා එබැවින් අන්‍ය ජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමෙන් හැසිරෙන්නාක් මෙන් නුඹලා තවත් නොහැසිරෙන්නයි ස්වාමින් වහන්සේ තුල සාක්ෂි දෙමින් කියමි. පාවුලුතුමා කියනවා මේක. ඔහු තමුන්ගේ තේරුම් ගැනීමෙන් අඳුරුව තමුන් තුල ඇත්තා වූ අඥානකම නිසාද, තමන්ගේ සිත් දැඩවීම නිසාද දෙවියන් වහන්සේ කෙරෙන් වූ ජීවනයට විදේශීව සිටිති. ඔහු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජු ලෙස කරන පිණිස සල්ලාලකමට බාර වුණෝය. නමුත් නුඹලා ක්‍රිස්තුස් වහන්සේව එසේ ඉගෙන ගත්තේ නැත. එනම් සැබෑව දෙවියන් වහන්සේ තුල තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා උන්වහන්සේ තුල උගන්වනු ලැබුවෝය. එසේ ඉගෙන ගත්තේ නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍ය වන්නා වූ පරණ මනුෂ්‍යයා පහ කර දමා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්දා වූ අලුත් මනුෂ්‍යයා පැළඳ ගන්නා ලෙසය. අපි මේ වචනය තුල තමයි මේ උදෑසන මේ කරුණු අපි සඳහන් කරන්නේ. මේ වචනයෙන් වචනයක් අධ්‍යයනය කිරීමක් නෙමේ. අද දවසේ මේ උදෑසන තනිකර උන්වහන්සේගේ වචනය අපි කියවනවා. ඒ වචනය තුලින් තමයි උන්වහන්සේ ඔබ මාව පවිත්‍ර කරන්නේ, ශුද්ධ කරන්නේ. බලන්න මෙතන එබැවින් අන්‍ය ජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමෙන් හැසිරෙනාක් මෙන් නුඹලා තවත් නොහැසිරෙන්න ස්වාමින් වහන්සේ තුල පාවුලුතුමා ඔබට මට කතා කරනවා. අද උන්වහන්සේ අපිට කතා කරනවා. අපිත් අපේ ජීවිතයේ යම් අවධියක මම ඇතුළු අපිත් අන්‍ය ජාතීන් වගේ අපගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරුණු කාලයක් තිබුණා. මට තිබුණා. රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව ඒ පරණ මනුෂ්‍යයා ගැන මට මතකයි, මගේ ජීවිතය ගැන පෞද්ගලිකව. එනිසා ඔබ මම යේසුස් වහන්සේගේ ලේ වලින් මිලදී ගත්ත දේව දරුවන් ලෙස ඔබ මම සැබෑ කිතුණුවෙක් වෙන්න ඕන. සැබෑ කිතුණුවෙක් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත උත්පාදනය ලැබුවා වූ උන්වහන්සේගේ වචනය අනාර්ග කොට සලකලා උන්වහන්සේගේ වචනය තුල මේ ගමන යන අය විතරයි සැබෑ කිතුණුව. අනිත් අය කිතුණුව උපතින් කිතුණුව වෙන්න පුළුවන්, නමට කිතුණුව වෙන්න පුළුවන්. නමුත් ඔවුන් අපි කතා කරනව විදියට අර කිතුණුව කියලා කියනවා විතරයි. නමුත් ඇත්තටම ඔවුන් තුල දෙවියන් වහන්සේ සමග, ක්‍රිස්තුස් වහන්සේ සමග ඔවුන්ට සම්බන්ධකමක් නැහැ. නමුත් උන්වහන්සේගේ වචනයෙන් අපිට කතා කරන්නේ අන්‍ය ජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙනවා වගේ
දෙවියන් වහන්සේගේ සැබෑ කිතුණුවන්ට නම් හැසිරෙන්න බෑ. අපි දකිනවා මේ වර්තමානයේ මේ කාරණාවල් අපි දකිනවා මේ ලෝකයේ දේවල් තුල අද කිතුණෝ මොනවාද කරන්නේ? අද මම දකිනවා සමාජ ජාලාවල් වල පවා අද කිතුණුවන් මේ ලෝකයේ කාරණා මේ තමුන්ගේ අන්‍ය ජාතීන්ගේ නිෂ්ඵලකමෙන් හැසිරෙම ඒ තෘෂ්ණාවල් තුල රැවටිල්ලේ තෘෂ්ණාවල් තුල සල්ලාලකම තුල ගිජු ලෙස කරන පිණිස සල්ලාලකමට බාර වෙච්ච මේ මිනිස්යන් ලෝකයේ මිනිස්යන්ගේ දේවල් අනුමත කරමින් අද කිතුණුව හැසිරෙනවා. සමහර කිතුණුව හැමෝම නෙමෙයි. සුළු සැබෑ කිතුණු පිරිසක් ඉන්නවා. ඒකට විරුද්ධව ඒවට දොස් තබමින් දේව වචනේ ප්‍රකාරයට ඒවා එක්ස්පෝස් කරන කිතුණුවොත් සිටිනවා. ඒ සෑම දරුවන් ගැන මම දෙවියන් වහන්සේට ගෞරව කරනවා. නමුත් අද කිතුණුව මම දකිනවා උඩුගුකම තුල ඔවුන් ලෝකයේ දේවල් මේ නිෂ්ඵල දේවල් අන්‍ය ජාතීන්ගේ මේ නිෂ්ඵල දේවල් අන්‍ය ජාතීන් කිව්වම ලෝකයේ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නේ නැති දෙවියන් වහන්සේ තුල යේසුස් වහන්සේ තුල ගැලවීම ලබලා නැති උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන උන්වහන්සේව නොදන්නා වූත් ඒ මිනිස්සු තමයි මෙතනදී අන්‍ය ජාතීන් කියලා කියන්නේ. මොකද මමත් ඒ ස්ථානයේ මුලින්ම හිටියා මිට අවුරුදු 17කට ඉස්සෙල්ලා. දැන් මේ ලෝකයේ මිනිස්සුන්ගේ තෘෂ්ණාවල් සල්ලාලකම් අපවිත්‍රකම් නිෂ්ඵලකම් අපි දකිනවා. ඒවා අපි දකිනවා මේ විවිධ ෆෝරම්ස් වල ඒවා දකිනවා. අද ලෝකයේ අද බලන්න ලංකාවේ පවා මොනවාද මේ සින්දු වල තියෙන්නේ? මොනවාද මේ කලාව තුල තිබෙන්නේ? සින්දු වල තිබෙන්නේ පාපය, තෘෂ්ණාවල්. අර බටහිර යුරෝපීය රටවල් වල ඒ ස්ටයිල් එකට ඒ විදිහට අද පාපය, කාමය, සමලිංගිකත්වය ඇතුළු බොහෝ තෘෂ්ණාවල්, බොහෝ අයිතුකම, උඩුකුකම, පාපය ගැන උඩුකුකම, මෙවැනි ඒගොල්ලන්ගේ හැසිරීම, මෙවැනි දුෂ්ට නපුරු දේවල් තුල අද මේ ලෝකයේ මිනිස්සු ගත කරනවා. අපිට ලෝකයේ මිනිස්සු ගැන නෙමෙයි මම අද කතා කරන්නේ. ඒගොල්ලෝ කොහොමත් ඒ තුල යනවා. මොකද ඒගොල්ලන් තුල දෙවියන් වහන්සේ නැහැ. නමුත් කිතුණුවනේ ඔබ මම මොනවාද කරන්නේ? ඔබ මම මේ මනුෂ්‍යයන්ගේ මේ නිෂ්ඵල දේවල්, කාම රාගය, නිෂ්ඵල දේවල්, අපවිත්‍රකම, රැවටිල්ලේ තෘෂ්ණාවල් ඔබ මම අනුමත කරන එක හරිද? මේක විවේචනාත්මක අධ්‍යයනයක් නෙමෙයි. අද ඔබ මම මේ වචනය තුලින් අපි පවිත්‍ර වෙන්න ඕන. දැන් ඔබ දකිනවා වර්තමානයේ අර මැනිකේ කියලා සින්දුවක්. ඒක මුල් ගායකයා නෙමෙයි, දැන් වෙන ගායිකාවක් ගායනය කරමින් ඒ ගැන ලොකුවට පම්පෝරි ගහනවාද ලංකාවේ මිනිස්සු. පිටරට මිනිස්සුත් ඒව වැළඳගෙන ඉන්නවා. මම දන්නවා ඒ පිටිපස්සින්නේ අශුද්ධ අපිරිසුදු යක්ෂාත්ම. පුරුෂයෙක් කිව්වනම් කමක් නැහැ. නමුත් අද පුරුෂයෝ කියන්න ඕන දේවල් අද ස්ත්‍රීන් කියනවා. කොහොමත් ඒවා පාපය. විශේෂයෙන් ඔය මං උදාහරණයකට ගත්ත ඔය සින්දුව තනිකර පාපය. කාම රාගය, කාම ගින්න ඇවිලිච්ච කාරණා. අද මොකද්ද වෙලා තියෙන්නේ? ලෝකේ තෘෂ්ණාවල් තුල සිටින, ලෝකේ නිෂ්ඵලකම තුල සිටින, ලෝකයේ මේ රැවටිලි කාල තෘෂ්ණාවල් සහ අපවිත්‍රකම් තුල ගිජු ලෙස සිටින පුද්ගලයන් කියන්නා වූ සින්දු රස බලනව, අනුමත කරනවා මේ කිතුණුව උඩුගුකාරව. යටත් වෙන්න කිතුණුවනේ දෙවියන් වහන්සේගේ වචනයට. ඔබට මට ඒවා අනුමත කරන්න පුළුවන් ලෝකේ දේවල්. ඒවා ඔබට මට අනුමත කරන්න බෑ. විශේෂයෙන් මම ඔය එක උදාහරණයක් ගත්තොත් මම දකිනවා ඔය කියන මේ ලෝකේ ඈව විවේචනය කරනවා. මොකද ඈට මට වැදගැම්මක් නැහැ. ඈව උදාහරණයක් ගන්නේ ඈව අනුමත කරන මේ මෝඩ ක්‍රිස්තියානිකාරයෝ නිසායි. මම දකිනවා ඈ අර නයිටියක් වගේ ඇඳගෙන අර පැජන් ෂෝ වලත් ඔය සින්දුව කියනවා මම දැකලා තියෙනවා. මේ ස්ත්‍රියක් කාම රාගයෙන් ගින්නෙන් ඇවිලිලා ශෛලය, ඇයගේ නැටුම, ඇයගේ ශෛලය ඊ타ත්ම අශෝභන, ඊ타ත්ම නින්දිච, ඊ타ත්ම අපවිත්‍ර, ඊ타ත්ම පිළිකුල් සාගත දේවල් තුල මේ ස්ත්‍රිය අද මේ මහා ලොකුවට කාරණාවල් කතා කරනවා. අද මේ මම කතා කරන්නේ ලෝකෙ මිනිස්සු ගැන නෙමෙයි. මේක අනුමත කරන ක්‍රිස්තියානිකාරයෝ කොතනද ඉන්නේ? කිතුණෝම් කියලා හිතාගෙන ඉන්න අය කොතනද ඉන්නේ? මේ අපවිත්‍රකම, කාම රාගයෙන් යුක්තව අර නුරා හැඟිම් ඇවිලිලා නෙරිය දිහා නෙත එහා මෙහා යොමු කරමින් මොනවාද මේ කරන්නේ ඔබ? බයිබලයේ කියනවා යේසුස් වහන්සේ කිව්වා නුඹ ස්ත්‍රියක් කෙරෙහි ඔබ ස්ත්‍රියක් එක්ක මාංශයෙන් එකතු වෙන්න ඕනේ නැහැ. ඔබ ස්ත්‍රියක් ගැන ඔබ ඇසින් දැකලා ඔබ සිතින් ඒ නපුරු දේ,
කාමුක තෘෂ්ණාවල් ඔබ සිතින් හිතුවත් බයිබලයේ යේසුස් වහන්සේ කිව්වේ එවේලීම ඔබ ඇය සමග සිතින් ඒ නපුරු දේ ඒ කාම මිත්‍යාචාරය කරා කියලා යේසුස් වහන්සේ කිව්වා. අද කිතුනෝ මොනවාද කරන්නේ? අද කිතුනෝ මේ සියලු නීච දේ, අපවිත්‍ර දේ, කාම රාගය, කාම ගින්න ප්‍රොමෝට් කරනවා කිතුනෝ. ඒ සින්දු ප්‍රොමෝට් කරනවද කිතුනෝ? කිතුනෝනේ ඔබගේ ඇස් ඇරෙන පිණිස මේ උදෑසන මං උන්වහන්සේට ආඥා කරනවා. ඔබගේ උඩුකම දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් කරගන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් කරගන්න. මේ වචනේ මං ඉදිරියට යනවා. නමුත් මම ඒකේ ආරම්භයක් ලෙස මේ කාරණාව කියන්නේ. මම දැක්ක තවත් කිතුණුවෙක් කියලා හිතන් ඉන්න මිනිස්සෙක්. ඔහු සැබෑ කිතුණුවෙක් නෙමෙයි. ඔහු තුල ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් මිලදී ගත්ත ගැලවීමක් ඔහුට නැහැ. ඔහු කියනවා art and religion are two different things. කලාවයි ආගමයි කියන්නේ එකිනෙකාට වෙනස් කාරණා දෙකක්ලු. මට තේරෙන්නේ නැහැ ඔහු නම් කොහොමත් ලෝකයේ පුද්ගලෙක්. නමුත් කිතුණෝනේ ඔබ මම සැබෑව තේරුම් ගන්න අවුරුදු දහස් ගණන් තිස්සේ බයිබලයේ ඔබ අධ්‍යයනය කරන්න කලාව සහ ආගම අද එකතු වෙලා සම්මිශ්‍රණය වෙලා සංකලනය වෙලා ඇලි ගැලි අද එකට පාපයත් එක්ක යක්ෂ ආත්මවල ක්‍රියාකාරීත්වයත් එක්ක ඒ වගේම සංස්කෘතිය කලාව සංස්කෘතිය ආගම අද මේවා යක්ෂා ලස්සනට මික්ස් කරලා එකතු කරලා මනුෂ්‍යව රවට්ටමින් පාපය භරිතව සිටිනවා. අද ඔබ මේවද අනුමත කරන්නේ? ඔබ මම අදහන මේ ඇදහිල්ල ආගමක් නෙමේ. මේ ආගමක් නෙමේ ඇදහිල්ලක්. දෙවි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක පෞද්ගලික ප්‍රේමණීය සම්බන්ධතාවයක්. මේ සම්බන්ධතාවය තුල මේ ගමන තුල ඔබට මට ඒක මැද්දට කලාව ගේන්න බෑ. ඒක මැද්දට ඔබට ලෝකේ සින්දු ගේන්න බෑ. ඒක මැද්දට ඔබගේ ලෝකේ කාරණා, ලෝකේ තෘෂ්ණාවල්, ලෝකේ ආශාවල්, මානසික ආශාවල් මේ මැද්දට ගේන්න බෑ දරුවනේ. මේ මැද්දට ගේන්න බෑ. අද කුඩා ළමයි පවා කියන්නේ අපිරිසිදු සින්දු. අද ජනමාධ්‍යවල ටීවී එකේ බැලුවත් අද තියෙන්නේ අපිරිසිදු සින්දු. ඉස්සර කාලේ නම් ඔය ලස්සනට ආදරය ගැන වෙන්න පුළුවන්, නැත්තම් ශෝකය ගැන වෙන්න පුළුවන් සින්දු ගියා ලස්සන. අර ඒවත් මං අනුමත කරන්නේ නැහැ. නමුත් අර එවැනි ස්ටයිල් එකේ දේව. නමුත් අද බලන්න අද තිබෙන්නේ කාම රාගය තනිකර. තෘෂ්ණාව, සමලිංගිකත්වය. අද ලංකාවේ සිංහල සින්දු වලක් තියෙන්නේ. ඒවල තිබෙන නැටුම් මොනවාද? ඉතා කාමුක නැටුම්. බාගෙට ඇඳගෙන කාමුක විලුරු විලි එළිය දාගෙන කාමුකව අඟර දඟර අර නැටුම්. කාමුක නැටුම්. වෛශ්‍යාවන්ගේ නැටුම්. අද මේවල තියෙන්නේ. දැන් මේ තෘෂ්ණා අධිකතර දේවල් කිතුරුවනේ ඔබ අනුමත කරන්නේ ඇයි? මම මේ කතා කරන්නේ ඇතැම් කිතුරුවන්ට. මාත් එක්ක සමහර වාද කරන කිතුරුවන් ඇතුළු. ඇයි මේ තෘෂ්ණාවල් වලට ඉඩ දෙන්නේ? පුරුෂයන් ගයන්න ඕන දේවල් ඇයි මේ ස්ත්‍රීන් ගයනකොට ඒව අනුමත කරන්නේ? ඒකට උදාහරණයක් දෙනවා තව කිතුණුවෙක්. ඔහු කිතුණුවෙක්ද කියලාත් මට ප්‍රශ්නයක්. ඔහු කියනවා සලමොන්ගේ ගීතිකා පොතේ ලියා තිබෙන සමහර දේවල් එහෙමනම් ස්ත්‍රියකට ඒව කියවන්න බැරිද? පට්ට මෝඩ තර්ක. සලමොන්ගේ ගීතිකා පොතේ සලමොන් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල ඒ කතා කළා වූ දේවල් අපි දන්නවා. සැබෑ කිතුණුව දන්නවා. ආත්මයන් වහන්සේ තුල ඉන්න කිතුණුව දන්නවා. මොකක්ද ඒ සම්බන්ධකම? මම දකිනවා මේ සලමොන්ගේ ගීතිකා පොත ගැන හොඳ අධ්‍යයනයක් අර සුරේෂ් රාමචන්ද්‍රන් දෙවනාංශගේ ඒ සේවකයා හොඳ අධ්‍යයනයක් දාලා තිබෙනවා. මම දැක්කා. මම ඒ අධ්‍යයනය පවා කරලා තිබෙනවා. ඒක යහපත්. සලමොන්ගේ ගීතිකා පොතේ තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ සහ සභාව අතර ඒ ෆෝ ෂැඩෝ එකක් විදිහට කාරණාවල්. ඒක කියවන්න උන්වහන්සේ දීලා තිබෙන්නේ කිතුණුවන්ට. ඔබට මට ස්වර්ගයේ ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ස්වර්ගයේ බයිබලයේ යේසුස් වහන්සේම කිව්වා නුඹලාව සරණ පාවා ගන්නේවත් සරණ පාවා දෙන්නේවත් නැහැ. ඒ නිසා මේ පුහු තර්ක ගේන්න එපා මෝඩ කිතුණුවනේ. සලමොන්ගේ ගීතිකා පොත ඕනෙක් කෙනෙක්ට කියවන්න පුළුවන්. මේ ආත්මික කාරණා තේරුම් ගන්න. ඒක එක්ස්කියුස් එකක්. ඒක මේ නිදහසට කාරණාවක් විදිහට ඔබ මෝඩෙක් විදිහට දීලා පුරුෂයෙක් ගයන්න ඕන. ඒක ගයන්න ඕනේ නැහැ කිතුණුවෙක් කොහොමද? කාම රාග ගීත කිතුණුව ගයන්න බෑ. මිහිරි දියත් තිත්ත දියත් ඔබගේ මුඛයෙන් පිට වෙන්න බෑ. ඔබට මම අභියෝග කරනවා මේ දේ තුල. ලෝකයේ සින්දු ඔබට ගයන්න බෑ. සමහරු මම දකින්න සමහර ප්‍රතිඋත්තර වේදීන් සමහර කිතුණුවන් මේවා ප්‍රොමෝට් කරන ඔබ සින්දු කියන්න කමන්නේ නැහැ දරුවනේ. කිව ඔබ කොතනද මායිමතය සීමා මායිම තබන්නේ කොතනද ඔබ? මම
පසුබිමක් ලෙසයි මේ කාරණාවල් කිව්වේ. අපි බලමු උන්වහන්සේගේ වචනේ. දැන් මෙතනදී එබැවින් අන්‍ය ජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙනාක් මෙන් නුඹලා තවත් නොහැසිරෙන්න කියලා මෙතනදී පාවුලතුමා උන්වහන්සේගේ දරුවන්ගෙන් ඒ එපිස 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ ඉඳන් මෙතන කතා කරනවා. මොකද ඔබ මම ඒ ස්ථානයේ කලින් හිටියා. ඒකයි කියන්නේ. එනම් සැබෑව යේසුස් වහන්සේ තුල තිබෙන ප්‍රකාරයෙන් නුඹලා උන්වහන්සේගෙන් අසල ඉගෙනගෙන දැන් තියෙන්නේ. මොකද එහෙම කියන්නේ නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍ය වන්නා වූ පරණ මනුෂ්‍යව ඔබ මම අද අපි පහ කරලායි තියෙන්නේ. අපිට ඒ පරණ මනුෂ්‍යව පැලඳ ගන්න බෑ. ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ පේත්‍රස් අර ශුද්ධාත්ම බෞතිස්මය ලැබලා ඒ කතා කරන ඒ දේශනාවේ යම් ස්ථානයක සඳහන් වෙන ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ 40 වංක පරම්පරාවෙන් ගැලවීමක් ගැන පේත්‍රස් තුමා කියනවා. වෙනත් බොහෝ වචන වලින් සාක්ෂි දී මේ වංක පරම්පරාවෙන් ගැලවෙන්න අය කියමින් අවවාද කළේය. එකල ඔහුගේ වචනේ පිළිගත් අය බෞතිස්ම කරුන් ලැබුවෝය. ඒ දවසේදී 3000ක් පමණ මිනිස්සු ඔවුන්ට එකතු කරන ලද්දේය. ඒ සභාවේ මුල් අස්වැන්නගෙන යේසුස් වහන්සේට පසු ඒ සභාව පටන් අරගෙන ඒ ශුද්ධාත්ම බෞතිස්මය ලැබිලා සභාව එදා පටන් ගත්තා. ඒ පළවෙනි අස්වැන්න ලෙස 3000ක් ගැලවීම ලැබුවා. දැන් එතනදී පේත්‍රස් කියනවා මේ වංක පරම්පරාවෙන් ගැලවෙන්න කියලා. ඔබ මම වංක පරම්පරාවෙන් ගැලවිල්ලද ඉන්නේ. දැන් ගැලවිලා ඉඳලා ඔබ මම වංක පරම්පරාවේ කාරණා මේ කලින් මම කතා කරපු තෘෂ්ණා සහගත පාපිෂ්ඨ දේ ඔබ මම අනුමත කරනවද? ඒක ඔබ මම ඒ තුල ඔබ මම ආතල් එකක් ගන්නවද? කිතුරුවනේ ඇස් ඇරෙන්න ඕන ඔබගේ මගේ. ඔබ මාව කැඳවලා තිබෙන්නේ සුද්ධකමට. ලෝකයේ තුල සුද්ධකම නැහැ. මේ ලෝකයේ සින්දු කියන මේ ස්ත්‍රීන් තුල මේ පුරුෂයන් තුල මේ ලෝකේ කාරණා මේ ලෝකේ මනුෂ්‍යයන් තුල සුද්ධකම නැහැ. ඔවුන්ගේ මුඛයෙන් පිටන මේ කාරණාවල් මේ සංගීතයේ කලාව මේ සෑම දේ තුල අපිරිසුදුකම යක්ෂයන්ගේ ක්‍රියාව තිබෙන්නේ. ඇයි මේවා තේරුම් ගන්නට ඔබට දේව ආත්මයක් නැහැ? ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලය ඔබට නැත්තම් ඔබට මේවා තේරුම් ගන්නට බෑ. ඔබ හුදෙක් නමට කිතුණුවෙක් විතරයි. ශුද්ධ බයිබලයේ ශුද්ධකමත් අභියෝග කරන බයිබලයේ ශුද්ධකමට විරුද්ධව තර්ක කරන අඥානයෙක් විතරයි ඔබ. ඔබ මම එසේ වෙන්න බෑ. ඔබ මම එසේ වෙන්න බෑ. වංක පරම්පරාවෙන් ගැලවෙන්න දෙව දරුවනේ. ඔබ මම අප වටේ සිටින්නේ වංක පරම්පරාව විශේෂයෙන් කිතුණුවන්. මෙතනදී පරිසයන් ඇතුළු ඒ මනුෂ්‍යයන්ට මෙතනදී පේත්‍රස් කතා කරා. අද කිතුණුවත් පරිසියෝ වගේ තමයි. වචනේම අරගෙන අර ඒක පෙරලලා පාපය තෘෂ්ණාව තමාට ඕන විදියට සාධාරණීකරණය කරගන්න වංකව ක්‍රියා කරනවා. කිතුණුවනේ පසුතැවෙන්න මේ ගැන ඔබ. අද උන්වහන්සේගේ මේ රේමා වචනය තුලින් උන්වහන්සේ ඔබට මට කතා කරන්නේ. පසුතැවෙන්න. මමත් පසුතැවෙන්න ඕන. ඔබත් පසුතැවෙන්න ඕන. ක්‍රියා 20 වෙනි පරිච්ඡේදයේ 20 ඉඳන් කියනවා ඒ ප්‍රයෝජනවත් වූ කිසි දෙයක් ප්‍රකාශ කිරීමෙන් නොවැළකී දෙවියන් වහන්සේ කෙරෙහි පසුතැවිල්ල ගැන ක්‍රියාපොතේ 20 වෙනි පරිච්ඡේදයේ වෙනකොට පාවුලතුමා කතා කරනවා. එතනදී කියනවා ප්‍රයෝජනවත් වූ කිසි දෙයක් ප්‍රකාශ කිරීමෙන් නොවැළකී ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගැටද නුඹලාට උගන්වමින් දෙවියන් වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වන්ට හා ග්‍රීකයන්ට සාක්ෂි දුනමි කියලා පාවුලතුමා කතා කරනවා. දැන් බලන්න ප්‍රයෝජනවත් වූ කිසි දෙයක් ප්‍රකාශ කිරීමෙන් නොවැළකී. නමුත් අද කිතුණුවන්ගේ යම් කිතුණුවන් මොනවාද? ප්‍රයෝජනයක් නැති දේවල් ප්‍රකාශ කරනවා. ප්‍රයෝජනයක් නැති ලෝකේ තෘෂ්ණාවල් ලෝකේ සින්දු ගැන අනුමත කරමින් ඒවා මේ හිට්ස් ගහනකොට ඒ ගැන උඩුව එනවා. ඔබට මට තිබෙන උඩුගුකාරකමෙන් ගැලවෙන්න දරුවනේ. ලෝකේ තෘෂ්ණාවල් තුල පාපය තුල තිබෙන වෛශ්‍යාවේ මිනිස්යන්ගේ සින්දු රට පුලා ලෝකේ පුලා යන විට ඒවා ගැන උඩුගු වෙන්න එපා දරුවනේ. යටත් වෙන්න දෙවියන් වහන්සේ තුල. මම මේ කතා කරන්නේ කිතුණුවන්ට. අද මේ මම කතා කරන්නේ කිතුණුවන්ට. මේක අහන් ඉන්නවා නම් කිතුණුවෙක් නොවන කෙනෙක් ඔබ කරුණා කරලා මේක අහන්න එපා. මම මේ අද උදෑසන කතා කරන්නේ කිතුණුවන්ට. දෙවියන් වහන්සේ තුල යටත් වෙන්න ඕන ඔබ මම. බලන්න ප්‍රයෝජනවත් වූ කිසි දෙයක් ප්‍රකාශ කිරීමෙන් නොවැළකී. කිතුණුවනේ ඔබ සමාජ ජාලාව තුල පවා ඔබගේ ප්‍රොෆයිල් එක තුල පවා ඔබ පෝස්ට් කරන දේවල් තුල පවා ඔබගේ ස්වාමින් වහන්සේවයි නියෝජනය කරන්න ඕනේ. ලෝකයේ තෘෂ්ණාවල් ඔබ නියෝජනය කරනවා නම් ඔබ දේව දරුවෙක්ද කියන එක ප්‍රශ්නයක්. අද අභියෝග කරමින් මම මේ කතා කරනවා දේව වචනයයි කතා කරන්නේ මගේ වචන නෙමෙයි.
ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේ කෙරෙහි පසුතැවිල්ල ගෙයින් ගෙට ගිහිල්ලා ප්‍රකාශ කළා. ඔබ මම දිනපතා පසුතැවිලි වෙන්න ඕන. ඒක බයිබලයේ ප්‍රකාරයට ඉගැන්වීමේ ප්‍රකාරයට. ඒක ඔබ මම එක දවසක් ගැලවුණ පසුතැවිලුණ දැන් හරි ෂෝක් නෙමෙයි. දිනපතා පවිත්‍ර වෙන්න ඕන. පුරුෂයනි ඔබ දිනපතා පවිත්‍ර වෙන්න ඕන. ස්ත්‍රීවරුනි දිනපතා පවිත්‍ර වෙන්න ඕන. නිරන්තරයෙන් අපගේ සිතිවිලි වල නපුරු සිතිවිලි එනවා. මම කියන්නේ අපි පෞද්ගලිකව හැමෝම අපි ඇතුළු මම ඇතුළු. කාම රාගයෙන් දීන දේවල් දකිනකොට ඔබ මම අපි සියලු දෙනාම ඒ පාපයට තෘෂ්ණාවලට ඇදෙනවා. කාම රාගයෙන් නටන ස්ත්‍රියක් දැක්කොත් ඔබ මාව ඒවට ඇදෙනවා. මොකද අපි මාංශයෙන් දුර්වලයි. නමුත් ඒව කර ඉන්න ඔබට මට බෑ. ඒකයි කියන්නේ පසුතැවිල්ල තුල ඔබ මම නිතරම සිටින්න ඕන. ප්‍රයෝජන දේ ඔබ මම කතා කරන්න ඕන. අප්‍රයෝජනයක් නැති නිෂ්ඵල දේවල් ප්‍රමෝට් කරන්න එපා කිතුනුවනේ. 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා ජීවිතයේ පිරිසුදුකම ගැන. මේ කතාව කාටද කතා කරන්නේ? කිතුනුවන්ට. පාවුලතුමා කියනවා ඉතින් සහෝදරයනි නුඹලා කොයි ආකාර හැසිර දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්නට ඕනෑද කියා නුඹලා අපෙන් දැනගත් ලෙසද නුඹලා හැසිරෙන ලෙසද වඩා කරන මෙන් ස්වාමී වූ යේසුස් වහන්සේ තුල අපි නුඹලාගෙන් ඉල්ලමින් ආවවාද කරමු. බලන්න කොයි ආකාර හැසිරෙන්න ඕනද අපි කියන්නේ කවුද? කිතුණෝ. මෙතනදී කියනවා නුඹලා හැසිරෙන ලෙසද වඩා කරන ලෙසද දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්නට ඕනේ. ඔබ මම දෙවියන් වහන්සේව ප්‍රසන්න කරනවද? ලෝකේ තෘෂ්ණාවල් වලට ආස කරන තෘෂ්ණාවල් තුල ආතල් එකක් ගන්න මිනිස්යන්වද ප්‍රසන්න කරන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ ඔබට මට අභියෝගයක්. ඒක ඔබගේ මගේ ඇට මිදුළු සංදි ඒක ඒවා කාවත් දිනවා ඒවලට. උන්වහන්සේගේ වචනය ප්‍රසන්න කරන්න ඕනේ දෙවියන් වහන්සේව. ලෝකයේ තෘෂ්ණාවල් වල තියෙන සින්දු නෙමේ ඔබ මම ප්‍රසන්න කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ කාරණා දේව දරුවෙනි ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට ඔබගේ මගේ ආත්ම ප්‍රාණ ශරීර නිදොස්ව තිබෙන්න ඕන. දැන් එතනදී කියන මක්නිසද අපි ස්වාමින් වහන්සේගේ නාමයෙන් නුඹලාට මොන ආඥා දුනිමුද කියා නුඹලා දන්නෝය. 3 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් නුඹලා ශුද්ධව සිටීමය. නුඹලා වෛශ්‍යාකම් වලින් වැළකී නුඹලාගෙන් එකිනෙක කෙනා තම තමාගේ භාජනය දෙවියන් වහන්සේ නාදුනන්නා වූ ජාතීන් මෙන් කාම රාගෙහි නොව ශුද්ධකමෙහි ගෞරවෙහි තබා ගන්නට දැනගෙන සිටීමත් මේ කාරණා ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමටත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂි දුන් ලෙස ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ අප කැඳවුවේ අපවිත්‍රකමට නොව තමන්ගේ ශුද්ධාත්මයන් නුඹලාට දෙන්නා වූ දෙවියන් වහන්සේව මෙතන කියනවා මක්නිසාද අපි පළමුකොට නුඹලාට සාක්ෂි දුන් ලෙස ස්වාමින් වහන්සේ එමදු සියල්ල ගැන පරිගන්න කෙනෙක්ය. දෙවියන් වහන්සේ මෙවැනි දේවල් තුල ඔබ මම කිතුණුවනි මෙවැනි දේවල් තුල ඔබ මම යනවා නම් දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් පරිගන්නවා. ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේ අප කැඳවුවේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය. දේව දරුවනේ ඔබව මාව දෙවියන් වහන්සේ කැඳවලා තියන්නේ මොකටද? අපවිත්‍රකමට නොව ශුද්ධකමට. දැන් ඔබ ශුද්ධකම මොකද්ද? ශුද්ධකම බයිබලයේ ශුද්ධකම. ඔබගේ මගේ ශුද්ධකමක් නෙමෙයි. ඒක නිසා මේ වචනය තුලින් ඔබ අසන්න අවසාන වෙනකම් වෙලාවකට ඔබගේ හදවතට ඇනෙනව වෙන්න පුළුවන්. ඔබව කෝපයටපත් වෙනවෙන්න පුළුවන් මේ වචනය තුලින්. ඔබ තුල මේ වරද ඇති සමහර විට. නමුත් අපි සියල්ලම දුර්වලයි. ඒ නිසයි මේ වචනය ගෙනෙන්නේ. වර්ධනය වන පිණිස, කඩා හෙලා දමන පිණිස නෙමේ දරුවනි. ප්ලීස් උන්වහන්සේට යටත් වෙන්න. ඔබ මම උන්වහන්සේව කැඳවලා තිබෙන අපවිත්‍රකමට නෙමේ ශුද්ධකමට. ඒක නිසා ලෝකයේ තිබෙන තෘෂ්ණා සහගත කාම රාගයෙන් පිරිච්ච අපවිත්‍රකමට අත තබන්න එපා. ඒවා ප්‍රමෝට් කරන්න එපා. ඒවා අගය කරන්න එපා. ඒවට දොස් තබන්න කියලා උන්වහන්සේගේ වචනේ ලියලා තිබෙනවා. ලෝකයේත් එක්ක මිශ්‍ර වෙන්න එපා දරුවනේ. උන්වහන්සේ ඉක්මනින් මෙන්ට යනවා සභාව ඔසව ගන්න. සූදානම් වෙන්න තිබෙනවා. ඊට පස්සේ කියනවා 8 වෙනි පදේ එබැවින් එපා කරන්නා මනුෂ්‍යව නොව තමන්ගේ ශුද්ධාත්මයන්න් නුඹලාට දෙන්නා වූ දෙවියන් වහන්සේව එපා කරන්නේය. ඔබ මම මේ දේවල් තුල සිටිනවා නම් අපි නොදැනුවත්වම අපි දෙවියන් වහන්සේවයි එපා කරන්නේ. තේරෙනවද පුතේ දුවේ? මේවා තේරුම් ගන්න.
අද මේ වචනය දේශනා කූඩුවෙන් යන්න ඕන, දේශනාවල් අද මේවා එන්න ඕන වචනය. මම දන්නේ නෑ මේවා ගැන මේ මම මේ කලින් ඉහත කතා කරපු ඒ පාපිෂ්ඨ කාරණාවල් තුල ඉන්න කිතුණුවන් යන්නා වූ සභාවවල මොනා උගන්වනවද කියලා මම නම් දන්නේ නෑ. නමුත් අද මන් නම් මේ කියවන්නේ මේ බයිබලයක් කියලා එකක් තියෙනවා මේ ලෝකේ. ඒකේ සිංහල පරිවර්තනයේ බයිබලයකුත් තියෙනවා මට හම්බෙලා. ඒ බයිබලයේ තියෙන දේවල් තමයි මම මේ අද කතා කරන්නේ. ඒ බයිබලේ නම් තියෙන්නේ මෙහෙමයි. 2 තිමෝති 3 පළවෙනි පරිච්ඡේදයේ ඉඳන් ඇදහිල්ලේ වැටි යාමක් ගැන කතා කරනවා. 2 තිමෝති 3 පළවෙනි පදවල. නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්ලිසද මිනිස්සුયો Tamanටම ප්‍රේම කරන්නෝ. අද එහෙම තමයි කිතුණුවොත්. මුදලට ප්‍රේම කරන්නව. අද කිතුණුවොත් එහෙමයි. පාරට්ටු කරගන්නව. අද කිතුණුවොත් මෙහෙමයි. උදාරම් කාර්යව. අද කිතුණුවොත් මෙහෙමයි. අපහාස කරන්නෝව. අද කිතුණුවොත් එහෙමයි. මව්පියන්ට අකීකරු කරන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජම්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලම් කියන්නෝව, තෘෂ්ණාව මැඩ පවත්වා නොගන්නෝව, ක්‍රූරයෝව, යහපත ප්‍රේම නොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව. අද කිතුණුවොත් හිතුවක්කාරයි. අහංකාරයි අද කිතුණුවෝ. අහංකාරයෝව දෙවියන් වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරනවා. අද කිතුණුවොත් මෙහෙමයි. දේව භක්තිකේ වේස දරන නමුත් එය බලය එපා කර ඒ අය සිටින්නෝය. කිතුණුවන්ටයි මේ කියන්නේ. ඔබ මේ 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදය මේව කියවන්න. මේව වලින් ඔබ මම ගැලවෙන්න ඕන දරුවනි. පාපිෂ්ඨ දේ අනුමත කරනවා නම් ඔබ මේ කියන ලිස්ට් එකට තමයි ඔබ මම අයත් වෙන්නේ එහෙමනම්. අද කිතුණුව දේව භක්තිකේ වේස දරනවා. අද සමාජ දාලාවත් වලත් ඇතම් කිතුණුව මහා ලොකොට දේව භක්තිකම් කතා කරනවා. බයිබලේ පෙරලනවා. තෘෂ්ණාවල් සනාත කරගන්න. ආත්මයන්න් වහන්සේ තුල මඟ පෙන්වීමක් නැහැ ඒ කිතුණුවන්ට. කිතුණුව කියලා හිතන් ඉන්න කිතුණුව. කිතුණුව කියලා කියන්නේ පැයි වර්ගීකරණය පෙන්වන්න. උන් සැබෑ කිතුණුව නෙමේ. බයිබලයේ යම් දෙනගමක් තියෙනවා. ඒ ට්විස්ට් කියලා කියන්නේ අපි ට්විස්ට් ද වර්ඩ්. වචනේ එහා මෙහා හරවලා එහාට මෙහාට හරවනවා තමන්ගේ වාසියට. පාපය අනුමත කරන්න. ලෝකයේ සින්දු අනුමත කරන්න. ලෝකයේ කාම රාගය අනුමත කරන්න. සමලිංගිකත්වය අද අනුමත කරන ඕන තරම් ක්‍රිස්තියානිකාරයෝ, ප්‍රසිද්ධ ක්‍රිස්තියානිකාරයෝ මම දකිනවා මේ ෆෝරම් එක තුල, අන්තර්ජාලයේ මේ ෆෝරම් එක තුල මම දකිනවා. මමත් මෝඩෙක් නෙමෙයි. මම ලිඳේ ඉන්න කිම්බෙක් නෙමෙයි. අන්තර්ජාලය තුල නිතරම මගේ වෘත්තීය අනුව පවා අන්තර්ජාලය තුල සිටින මිනිසෙක් මම. නිසා බොහොම දරුවනි කාලය අන්තරා සහිත කාලයකයි ඔබ මම සිටින්නේ. තාක්ෂණයේ දිනුවත් සමග විශේෂයෙන් මේ කොවිඩ් ඇතුළු මේ කාරණාවල් එක්ක කුඩා ළමයි පවා අද ස්මාර්ට් ජංගම දුරකථන හරහා ඒ අධ්‍යාපන කටයුතු කරනවා. YouTube වල ඔන්ලයින් වීඩියෝස් ඉගෙන ගැනීමේ වීඩියෝස් බලනවා. ඒ අතරතුර මොන වෙන දේවල් වෙනවද දන්නේ නැහැ. ඒ අතරතුර මොන සින්දු අහනවද දන්නේ නැහැ. කිතුණුවොත් මං කියන්නේ අද මේ අන්තර්ජාලය යහපත්. නමුත් ඒ හරහා අද මීට පෙරට වඩා බොහෝ වෙලස අද මේවා භාවිතා කරනවා. ඒකයි මේ සියලුම පාරිභෝගික ඒ සේවාවන් අද ස්ලෝ ඩවුන් වෙලා තිබෙනවා. අද ඩයලොග් ඇතුළු බොහෝ දේවල් අද ස්ලෝ. අන්තර්ජාලයට පිරික්සම ඉතාමත්ම ස්ලෝ අද. ඒකට හේතුව ඉල්ලුම වැඩි වෙලා අද. දැන් ඔබ මම මොනවාද කරන්නේ? මක්ලිසාද 6 වෙනි පදේ 2 තිමෝති 3:6 මක්ලිසාද මොවුන්ගෙන් සමහරු ගෙවල් වලට ඇතුල් වී පාප වලින් බර වූ අනේකාකාර තෘෂ්ණාවලින් ගෙන යනු ලබන්නා වූ නිතර ඉගෙන ගන්න නමුත් කිසි කලකත් සත්‍ය දැන ගැනීමට පැමිණෙන්න බැරි මෝඩ ස්ත්‍රීන් වහල් කරගන්නු අය වෙති. මේවා ගැන ඔබ ප්‍රවේශම් වෙන්න. අද පාප බරිතව ඇතුල් වෙන්නේ මේ ගෙවල් වලට අද අන්තර්ජාලය හරහා තමයි අද ඇතුල් වෙන්නේ. අද තාක්ෂණය හරහා, අන්තර්ජාලය හරහා, Zoom හරහා තමයි අද මේවා ඇතුල් වෙන්නේ. කිතුණුවනි යටත් වෙන්න දෙවියන් වහන්සේට. උඩුගු වෙන්න එපා. අද මේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය. මේ වචනයට ඔබ උඩුගු වෙනවා නම්, මේ වචනයට විරුද්ධව ඔබ තුල කැරලිකාරකමේ සිටිවිලි හට ගන්නනවා නම් ඔබ ඔබවම පරීක්ෂා කරන්න ඕන. ඔබ ඉන්නේ භයානක ස්ථානයක. භයානක ස්ථානයක. 2 තිමෝති 3:12 පරිස්සම් වෙන්න කතා කරනවා පවුලුතුමා තිමෝතියස්ට. එසේය ක්‍රිස්තුස් වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත් වන්නට කැමති සියල්ලෝ පීඩා විඳිනවා. ඔව් ඒක ඇත්ත. ක්‍රිස්තුස් වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත් වෙන්නයි දෙවියන් වහන්සේගේ දරුවන් උන්වහන්සේ කැඳවලා තිබෙන්නේ. ලෝකයේ අභක්තිකකම තුල සිටින්න නෙමේ. ලෝකයේ අභක්තිකකම ඔබගේ ප්‍රොෆයිල් තුල ඔබගේ පේජස් වල ප්‍රොමෝට් කරන්නට නෙමේ දරුවනේ. පසුතැවිලි වෙන්න දෙවියන් වහන්සේ තුල ඔබ ඒසේ කරනවා නම්
ලෝකයේ තෘෂ්ණාවල්, කාම රාගය ඔබ ප්‍රොමෝට් කරනවා නම් ඔබගේ Facebook wall එක හරහා වෙන්න පුළුවන්. ඔබගේ pages හරහා වෙන්න පුළුවන්. ඔබගේ forum එක තුල හරහා වෙන්න පුළුවන්. මේ කිතුණුවන්ටයි මම මේ උදෑසන කතා කරන්නේ. පසුතැවිලි වෙන්න. පසුතැවිලි වෙන්න. ඔබේ විනාශය ළඟයි නැත්තම්. ඊට පස්සේ කියනවා 13 වෙනි පදේ ඉඳන් 2 තිමෝති 3:13. නමුත් නපුරු මනුෂ්‍යොත් රැවටිලිකාරයොත් රැවටෙමින්ද වඩා නරක් වන්නේය. අද මෙහෙම තමයි. අද කිතුණුවොත් වඩා නරක් වෙමින් සිටිනවා. ඒකට හේතුව ඇයි? ලෝකයේ මිනිස්සු සමහර කිතුණුවන්ගේ බයිබලයේ පටහැනේ න්‍යායන් වලට උන් රැවටිලා. Art and religion are not two different things කිය කිතුණුවනි ඔබට ඕන විදිහට ඔබ කලාව තුල ඉන්න. කලාව රස විඳින්න කිතුණුවනි. කමන්නේ මොකද ආගමයි කලාවයි දෙකක්නේ කියලා මෝඩයෝ අද කතා කරනවා. ඒක නිසා අද කිතුණුවත් මෝඩ වෙලා ආගමයි කලාවයි එකතු කරගෙන ඒක එකතු වෙලා නැහැයි කියලා හිතාගෙන රැවටිලා ඉන්නවා. කිතුණුවනේ ප්‍රවේශම් වෙන්න. කලාව තුල තිබෙන්නේ පාපය වැඩිපුරම. කලාව තුල තිබෙන්නේ යක්ෂ ආත්ම වැඩිපුරම. ඔබ කිතුණුවෙක් නම් ඔබට කලාවට ආමෙන් කියන්න බෑ. ඔබ කිතුණුවෙක් නම් ලෝකේ තෘෂ්ණාවල්, ලෝකේ තෘෂ්ණා සහගත කලාව, සමලිංගික කලාව, පාප බහිරිත කාමුක කලාව, වචනයට පාරිබාහික ලස්සනයි කියලා පෙන්වන කලාව, ඒ කලාවට ආමෙන් කියන්න ඔබට මට බෑ. ලෝකයා සමග මිශ්‍ර වෙන්න බෑ. පසුතැවිලි වෙන්න. ඊට පස්සේ 14 වෙනි පදේ කියනවා එහෙත් නුඹ ඉගෙන ගත්තා වූ නුඹට සහතික වූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙන ගත්තෙහිද කියාත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන ගැලවීම පිණිස නුඹ නැනවත් කරන්න පුළුවන් වූ ශුද්ධ ලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගෙන සිටින බවක් දැන ඒවායේ පිහිටා සිටින්න. දැක්කනේ පාවුලුතුමාගෙන් තිමෝතියස්ට අවවාද බලන්න. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන ගැලවීම පිණිස නුඹ නැනවත් කරන්න පුළුවන් වූ ශුද්ධ ලියවිලි. ඔබව මාව නැනවත් කරන්නේ ශුද්ධ ලියවිලි. නුඹ බාලවාසයේ පටන් දැනගෙන සිටින පිණිස ඒවා ඒ පිහිටා සිටින්න. දේව වචනය තුල පිහිටා සිටින්න කිතුණුවනේ. ඔබගේ කුඩා දරුවන් දෙමව්පියන් සිටිනවා නම් ඔබගේ කුඩා දරුවන් ගැන ප්‍රවේශම් වෙන්න. ඔබගේ දරුවන් දේව වචනය තුල කුඩා අවදිය පටන්ව පුරුදු පුහුණු කරන්න. ලෝකයේ සින්දු අහන්නවත් දෙන්න එපා. කිතුණුව අනුමත කරාට ඔබ රැවටෙන්න එපා. අද ලෝකයේ සින්දු අහන්න කැමති කිතුණුව ප්‍රොමෝට් කරනවා. සින්දු ඇහුවට කමක් නැහැ. අපි මිනිස්සුනේ මේවා බයිබලේ ලියලා නැහනේ. බයිබලේ ලියලා නැහනේ ශරීර කෘත්‍ය කරන එක ගැන. බයිබලේ ලියලා නැහනේ යේසුස් වහන්සේ විහිළු කරයි කියලා. බයිබලේ ලියලා නැහනේ යේසුස් වහන්සේ අරක කරා මේක කරා ලියලා නැහැයි කියලා අපිට ඒව කරාට කියලා අපිට ප්‍රශ්නයක් නැහැනේ කියලා අද කිතුණුව වචනය පටලවල සාධාරණීකරණය කරනවා. දේව දරුවන්ගෙන් මං මේ ඉල්ලන්නේ ඔබගේ දරුවන් ආරක්ෂා කරගන්න. කුඩා ළමයිව ආරක්ෂා කරගන්න. නපුරු සින්දු වලින්, නපුරු කාටුන් වලින් ඔබගේ දරුවන්ව ගලව ගන්න ඔබටයි වගකීම තිබෙන්නේ. ඔබගේ පාසල්වල ඔබගේ දරුවෝ යන පාසල්වල උගන්වන බොරු ඉගැන්වීම් වලින් ඔබගේ දරුවන්ව ගලව ගන්න අයිතිය තිබෙන්නේ ඔබට. 16 වෙනි පදේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවට්ටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. ප්‍රයෝජනවත්ව තිබෙන්නේ මොකද්ද? මේ උන්වහන්සේගේ වචනය. වෙන දේවල් නෙමෙයි. 2 තිමෝති 4 පළවෙනි පදවල කාලේ නපුරු බැවින් උනන්දුව සිටීමට අවශ්‍ය බව කතා කරනවා පාවුලුතුමා. දෙවියන් වහන්සේ ඉදිරියෙහි ජීවත්ව සිටින්නන් සහ මලවුන්ද විනිශ්චය කරන්නට සිටින ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේගේ ප්‍රකාශ වීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹලාට අණ කරන්නේ නම් වචනය දේශනා කරන්න, කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න, සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවට්ටු කර අවවාද කර අනුශාසනා කරන්න කියාය. මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොයිවසා කස්සනකං ඇතුව තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස් කරගෙන සත්‍යයට කන් නොදී ප්‍රබන්ධවලට හැරියන කාලය පැමිණෙන්නේ. ඒ කාලය තුල තමයි අපි කොහොමද දැන් ඉන්නේ. නමුත් නුඹ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටින්න, දුක් ඉවසන්න, සුභාරංචිය ප්‍රකාශ කරන්නකුගේ වැඩේ කරන්න, නුඹේ සේවය සම්පූර්ණ කරන්න. දෙවියන් වහන්සේගේ දරුවනේ, ඔබව මාව උන්වහන්සේ රාජකීය පූජකයන් ලෙස කැඳවලා තිබෙන්නේ. ඔබට මට ඔබගේ මගේ ආත්මික සේවය තුල මේ සේවයක් කියලා තිබෙනවා. මේ මතක තියාගන්න. මම මේ සේවය කියන්නේ ඔය පුල්පිට් සේවය නෙමෙයි. පුල්පිට් සේවය අවම සේවයක්. අද
බහුතරයක් අද වැඩිපුරම ඉන්නේ පුල්පිට් සේවයේ නෙමෙයිනේ. එහෙමනම් වැඩිපුර ඉන්නේ ඔබ මම වැඩිපුර පුල්පිට් එකේ ඉන්න සේවකයෝ නෙමෙයි. දෙවියන් වහන්සේ තුල ඔබ මම වැඩි ප්‍රතිශතයක් සිටින්නේ දෙවියන් වහන්සේගේ ගෝලයෝ. යේසුස් වහන්සේගේ ගෝලයෝ. මම මේ කතා කරන සේවය කියලා කියවම පුල්පිට් සේවය නෙමෙයි. ඒක නිසා අද සේවය කියලා හිතුවම කිතුනෝ වැරදි ලෙස තේරුම් ගන්නවා. ඔබට මට සියලුම කිතුනුවන්ට ඔබට මට සේවයක් තියෙනවා. පුල්පිට් සේවය නෙමෙයි නැවත මං කියනවා. ඔබ තුල ඔබ මම මේ වචනය තුල ගමන් කරන්න ඕන. ගමන් කරන්න ඕන. තරවට්ටු කරන්න ඕන උන්වහන්සේගේ වචනය තුල. ඔබගේ දරුවන්ට ඔබ තරවට්ටු කරන්න ඕන උන්වහන්සේගේ වචනය තුල. මොකද්ද මොරල් ස්ටෑන්ඩඩ් එක? බයිබලයේ තමයි ස්ටෑන්ඩඩ් එක තිබෙන්නේ. රෝම පළවෙනි පරිච්ඡේදයේ 23 ඉඳන් කියනවා අන්‍ය ජාති ලෝකයාගේ පාපිෂ්ඨ ස්වභාවය ගැන. මේව ඔබ අහලා ඇති. අර ජරාවට නොපැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නා වූ මනුෂ්‍යන්ගේ පක්ෂීන්ගේද හා සුයුපාවෙන්ගේද බඩගායන ජාතින්ගේද රූප වලට සමාන වෙන ලෙස මාරු කළාය. මේ අන්‍ය ජාතින්ගේ ඒ පාපිෂ්ඨ භාවය කතා කරනවා. එබැවින් ඔවුන් තම තමන්ගේ සිත්වල තෘෂ්ණා කරන කොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන කරගන්න හැටියට දෙවියන් වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවා දුන්සේක. එසේ කළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍ය බොරුවකට මාරු කර මැවුම්කාරයන්න් වහන්සේට නොව මැවිල්ලට නමස්කාර කරමින් මෙහෙ කළ නිසාය. උන්වහන්සේ සදාකල්ම ප්‍රශංසනීය සිටින් සිටින් ආමෙන්. ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට බාර දුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වභාවික විවහාරය ස්වභාවයට විරුද්ධ වූ විවහාරයට වෙනස් කළේය. එසේම පුරුෂයෝද ස්ත්‍රීන් සම්බන්ධ විවහාරය ස්වභාවික විවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගෙන් මත්ව පුරුෂෝ පුරුෂයන් සමග ඒවගේම එක ලියලා නැති වුණාට ස්ත්‍රීන් සමග පවා අශෝභන දේ කරමින් තමුන්ගේ වරදවලට සුදුසු ඵල තුමුන් ලැබුවෝය. තමුන් තුලම ලැබුවෝය. තවද ඔවුන් දෙවියන් වහන්සේ දැනගන්ට අකමැතිව සිටි බැවින් නුසුදුසු දේ කරන පිණිස දෙවියන් වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවා දුන්සේක. ඔහු වනායි සියලු අධර්මිෂ්ඨකමද දුෂ්ටකමද ලෝභකමින් නපුරුකමින්ද පූර්ණව ඊර්ෂ්‍යාවෙන්ද මිරිමැනීමෙන්ද දබරෙන් වංචාවෙන් ක්‍රෝධයෙන් පිරී සිටියෝය. ඔහු කනට කොඳුරන්නෝව කේලම් කියන්නෝව දෙවියන් වහන්සේට පිළිකුල් වූවෝව නින්දා කරන්නෝව උඩුගු කාර්යව පාරට්ටු කරන්නෝව නපුරු දේවල් උපදවන්නෝව මව්පියන්ට අකීකරු වූවෝව අඥානයව ගිවිසුම් කඩ කරන්නෝව ජන්ම ස්නේහය නැත්තෝව දයාව නැත්තෝව මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසු වෙන දෙවියන් වහන්සේගේ නියෝගය ඔවුන් දැනගෙනත් ඒ දේ කරති. එපමණක් නොව ඒ දේ කරන්නන් සමග එකඟ වෙති. කිතුනුවනේ ලෝකේ පාපය ලෝකයේ තෘෂ්ණාව භූමිකත්වය ලෞකිකත්වය ඔබට මට ඒකත් එක්ක එකඟ වෙන්න බෑ. මේ වචනයයි මේ කතා කරන්නේ. එකඟ වෙන්න බෑ. මේවා අසන්න දරුවනේ. මේ දේව වචනයයි ඔබට කතා කරන්නේ. ඒකෙම අවසාන හරියේ 21 කියනවා මක්නිසාද ඔව්හු දෙවියන් වහන්සේ ඇඳින ගණත් උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයත් සුතිවත් නොකොට තමුන්ගේ විතර්ක වලින් නිරාර්ථක බවට පැමිණිනෝය. ඔවුන්ගේ අඥාන සිද්ධ අඳුරු විය. තුමුම ප්‍රඥාවන්තයයි කියමින් ඔහු අඥානයෝව උන් සිටිමින් යනවා. අද කිතුනුවොත් මෙහෙම තමයි. Professing themselves to be wise, they became fools. Professing themselves to be wise, they became fools. ඔබ මම මේ ස්ථානයේ සිටින්න ඕනේ නෑ දරුවනේ. Professing themselves to be wise. නිකම් මේ ප්‍රඥාවන්තයෝ කියලා හිතාගෙන සමාජ ජාලාවල රඟ දක්වන කිතුනුවනේ යටත් වෙන්න දෙවියන් වහන්සේට. ඔබගේ පුහු ලෞකික වචනයට පටහැනි තර්ක වලින් දේව වචනේ අභියෝගයට පත් කරන්න උත්සාහ කරන ෆූල්ස්ලට මම මේ කියන්නේ ෆූල්ස්ලට යටත් වෙන්න දෙවියන් වහන්සේ තුල. අඥානය කිතුනුවනේ දෙවියන් වහන්සේ තුල යටත් වෙන්න. රෝම 8:5 වෙනි පදේ ඉඳන් කියනවා ආත්මයන්න් වහන්සේ තුල ජීවත් වෙන්නයි ඔබව මාව කැඳවලා තිබෙන්නේ. ආත්මයන්න් නැත්තම් ඔබට ඉල්ලන්න. ලූක් පොතේ පවා 11 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා ශුද්ධාත්මයන්න් වහන්සේව ඉල්ලන්න ඕන. ඉල්ලනකොට උන්වහන්සේ දෙනවා. මේ රෝම 8:5 මක්නිසාද මාංශික ලෙස සිටින්නෝ මාංශික දේවලට ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලට ඇලුම් වෙති. ඔබම ඇලුම් වෙන්නේ කොතනටද? මාංශික දේටද ඔබ ඇලුම් වෙන්නේ? ආත්මික දේටද ඔබ ඇලුම් වෙන්නේ? ලෝකේ කාම රාගෙන් පිරිච්ච තෘෂ්ණාවල් වලින් පිරිච්ච
තෘෂ්ණාසාගත සින්දු වලටද ඔබ ඇලුම් වෙන්නේ? ඒ තෘෂ්ණාසාගත සින්දු යක්ෂාත්ම හරහා ලෝකයේ ප්‍රසිද්ධ වෙනකොට ලංකාව හරි ලොකට ලංකාව උසස්ය කියලා හිතන මෝඩ කිතුණෝනේ රැවටෙන්න එපා. යටත් වෙන්න දෙවියන් වහන්සේට. ඔය මාංශික තෘෂ්ණාවල් රජකම් කරන ලෝකේ ඔබ ඒවට අනුමතකම් දෙන්න එපා. ඔබ ඒවට එකඟ වෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේ තුල යටත් වෙන්න. මාංශයේ ඇල්ම මරණය. මම මේ කතා කරන්නේ රෝම 8:6 දැන් කියන්නේ. මාංශයේ ඇල්ම මරණය. නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය. කුමක් හේින්ද? මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකමය. ඒක දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව යටත් නැත. ව්‍යවස්ථාවට යටත් නැත. යටත් වෙන්නත් බැරිය. මෙසේ මාංශයේ සිටින්නන්ට උන්වහන්සේ සතුටු කර නොහැකිය. නමුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරනසේක් නම් නුඹලා මාංශයේහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත. දැක්කනේ ආත්මයන් වහන්සේ නැති කිතුණුව අද බහුතරයක් සිටිනවා. සමාජ ජාලාවල ඉන්නවා. තරක කරමින් ඉන්නවා. අශුද්ධකම තුල ඉන්නවා. ඉල්ලන්න ආත්මයන් වහන්සේව මම ඔබටයි කියන්නේ. ඉල්ලන්න ශුද්ධාත්ම වහන්සේගේ බලය. උන්වහන්සේගෙන් ඔබ යටත් වෙලා ඔබට කරන්ට බැරි බව තේරුම් අරගෙන ඔබ ඉල්ලනවා නම් ශුද්ධාත්ම බලය ඔබට උන්වහන්සේ දෙන්න යනවා. 1 කොරින්ති 6:9 ඉඳන් කියනවා. අපට නොගැලපෙන අපිරිසුදුකම ගැන පාවුලුතුමා කියනවා. නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය රුම කරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න වෛශ්‍යාකම් කරන්නෝවත් රූප වන්දනාවෝ වඳින්නෝවත් කාම මිත්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමග අනාචාරකම් කරන්නෝවත් සොරුන්වත් ලෝභයන්වත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ල කන්නෝවත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කර නොගන්නෝය. නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නමුත් ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයන් තුල නුඹලා සෝදනු ලැබුවෝය. ශුද්ධ කරනු ලැබුවෝය. ධර්මිෂ්ඨ කරනු ලැබුවෝය. සියලු දේ ගැන මට නිදහස තිබේ. නමුත් සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ. නමුත් මම කිසිවකට වස්සඟ නොවන්නෙමි. දේව දරුවනේ අද ඔබටයි මටයි මේ කතා කරන්න උන්වහන්සේගේ වචනේ. මේ සියලු පාපිෂ්ඨ තෘෂ්ණාවල් වලින් ඔබ මම ගැලවෙන්න ඒවා අනුමත කරන්න බෑ. ඒවා අසලා අපගේ කන් පිනව ගන්න ඔබට මට බෑ. ඔබට මට බෑ දරුවනේ. ඔබට මට බෑ. බලන්න මෙතන 1 කොරින්ති 6:12 කියනවා සියලු දේ ගැන මට නිදහස තිබේ. නමුත් සියල්ල ප්‍රයෝජන නැත. ප්‍රයෝජන නැති දේ ඔබට මට ප්‍රයෝජන කරගන්න බෑ. ලෞකික ලෝකේ කාරණා ලෝකේ සින්දු පාප බරිත සින්දු වෛශ්‍යාවල් තෘෂ්ණාවල් වෛශ්‍යාවන් එකතු වෙලා කරන සින්දු වෛශ්‍යා නැටුම් ඔබට මට අනුමත කරන්න බෑ දරුවනේ. ඒවා දකින්නවත් බෑ. හොඳ නෑ. මොකද ඔබ මම පාපයට ඇදී යනවා. කුඩා දරුවන්ව ඒ වලින් ප්‍රවේශම් කරගන්න. ඔබගේ ජංගම දුරකථනවල ඔබ ඩවුන්ලෝඩ් කරලා තිබෙන මොන වීඩියෝස්ද? ප්‍රවේශම් වෙන්න. ඔබගේ දරුවෝ ඒව බලයි. ප්‍රවේශම් වෙන්න දරුවනේ. මං කිතුණුවන්ටයි මේ කතා කරන්නේ. මම මේ කිතුණුවන්ටයි කතා කරන්නේ. තවත් මාංශ ක්‍රියා ගැන කතා කරනවා ගලාති 5:19 ඉඳන්. ඉතින් මාංශ ක්‍රියා ප්‍රකාශව තිබේ. එනම් වෛශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාද, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පක්ෂවාදීකම්, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම්, මංගල ഘോഷා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දිව්‍යන් වහන්සේගේ රාජ්‍යෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම දැනුත් කලින් නුඹලාට කියමි. පාවුලුතුමා කියනවා ගලාති පොතේ. බලන්න මේකේ වේට් එක තීරුම් ගන්න කිතුණුවනේ. ලෝකයේත් එක්ක යන්න එපා. ලෝකයේ දේවල් එක්ක මේ සතුටු වෙමින් ලෝකයේ දේවල් එක්ක ෆන් එකක් ගන්න එපා. ෆන් එකක් ගන්න බෑ ලෝකයේ දේවල් තුල කිතුණුවන්ට. ෆන් එකක් ගන්න බෑ. තේරුම් ගන්නට දරුවනේ. සුද්ධකම කෙලෙසෙන්නම පුළුවන් නැත්තම් තේරුම් ගන්නට මේ දේවල්. මම මේ කතා කරන්නේ මම මේවට අකමැති අය නෙමෙයි. මමත් මේ තෘෂ්ණාවල් මමත් මේ පාපේ මේ දේවල් වලට ආස කරන මිනිහෙක් තමයි. මොකද මගේ මාංශය ඒවට ආස කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස ඒවා අපිට ඔබට මට කරන්න බෑ. කොලොස්සේ 3:5 එබැවින් පොළවේ තිබෙන නුඹලාගේ අවයවයන් එනම්
වෛශාකමටත් අපිරිසිදුකමටත් කාම රාගයත් නපුරු තෘෂ්ණාවත් රූප වැඳීමත් රූප වැඳීම වූ තෘෂ්ණාවත් රූප වැඳීම වූ තණ්හාවත් නසන්න මේ දේවල් නිසා දෙවියන් වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය. නුඹලාත් පසුගිය කාලවලදී ඒ දේවල ජීවත් වූ කල ඒවාෙහි හැසිරුණහොය. නමුත් දැන් නුඹලා ඒ සියල්ල කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දා කිරීම, මේ කලින් කතා කරපු මේ සියලු පාප තෘෂ්ණාවල්, ඒ සියලු දේ නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කතා පහ කරන්න කියලා බයිබලයේ කතා කරනවා. අපගේ ඔබගේ මගේ මුඛයෙන් මොනවාද නික්ම වෙන්නේ? මේක අසන් ඉන්න කිතුණු සහෝදරියක් නම්, ඔබ තරුණියක් නම්, ඔබ කිතුණු දැරීවියක් නම් ඔබගේ මුඛයෙන් මොනවාද ප්‍රකාශ වෙන්නේ? ඔබ අසන්නේ මොනවාද? කාමුක සින්දුද? ලෝකයේ සින්දුද? ඔබත් ඔබගේ මුඛයෙන් මුමුණන්නේ මොනවාද? ඔබේ මුඛයෙන් තවත් ස්ත්‍රියගේ නෙරිය ගැනද මුමුණන්නේ? ඔබේ මුඛයෙන් කාම ගින්නෙන් ඇවිලිච්ච ඔය සින්දුද ඔබගේ මුඛයෙන් ඔබ මුමුණන්නේ? ස්ත්‍රියන්ගෙන් මම අහන්නේ, සහෝදරියන්ගෙන්, තරුණියන්ගෙන්, දැරිවියන්ගෙන් මම අහන්නේ. ප්‍රවේශම් වෙන්න ඔබට මට දෙවියන් වහන්සේගේ උදහසට ඔබ මම පැමිණෙනවා. ඔබගේ පුරුෂය භාර්යාවන්ට මම මේ කියන්නේ. ඔබගේ භාර්යාවගේ නෙරිය ගැනයි අරක ගැනයි ඔබ බලාගන්න. ඒක ප්‍රසිද්ධිය ඔබ කියන්න ඕනේ නෑනේ. ලෝකයේ මිනිස්සු ප්‍රසිද්ධියේ කාම තෘෂ්ණාවෙන් ඇදිලා මේවා කියනවා. දැන් ඒවා ඔබට මට අනුමත කරන්න බෑ. ඔබගේ භාර්යාවගේ කාරණාවල් ඔබ කතා කරගෙන ඒ දේ තුල ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ ප්‍රීතිමත් වෙන්න. මොකද ඒ බයිබලයේ ලිංගිකත්වයේ වැව්වේ දෙවියන් වහන්සේ. ඒක අද පාපය නිසා බොහෝ නාස්ති වෙලා තිබෙනවා. මොකද බයිබලයේ උන්වහන්සේ මනුෂ්‍යව මවනකොට ස්ත්‍රියද පුරුෂයාද ලෙස මවන ලද්දේ කියලා කියනවා. අපි පල්ලහට එනවා ඒව ගැන. 1 පේත්‍රස් 4:6 ඉඳන් ඉතින් ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් අප උදෙසා වදවින්ද බැවින් මාංශයේ ඉතිරිව තිබෙන කාලයේ තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස එම සිත ආයුධයක් කොට පැලඳ ගන්න. ක්‍රිස්තුස් වහන්සේගේ සිත පැලඳ ගන්න කියලායි මේ කියන්නේ. මාංශික දේවල් වලින් ඈත් වෙන්න. මක්ෂිසාද මාංශයෙන් වදවින්ද තැනන්තේ පාපයෙන් නිදහස් වී සිටි. සල්ලාලකම් වලද, තෘෂ්ණාවලද, බීමත්කම් වලද, නපුරු මංගල්‍යවලද, මත්පැන් බීම් වලද, පිළිකුල් වූ රූපන් ඇදහිම් වලද හැසිර අන්‍ය ජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගත කළා වූ කාලය ඉතා ඇත. ඔවුන් සමග එම අනාචාර බහුලත්වයට නුඹලා නොයන බැවින් ඔහු ඊට පුදුමව නුඹලාට අපහාස කරති. ප්‍රශ්නේ තියෙන්නේ අද කිතුණෝ තවත් කිතුණුවන්ට අපහාස කරනවා. මොකද්ද? සත්‍ය දේව වචනේ උතුම් ශුද්ධ සත්‍ය ප්‍රකාශ කරනකොට අද ඒකට විරුද්ධව අපහාස කරන කිතුණුවොත් සිටිනවා. අන්න එතනයි ප්‍රශ්නේ. ඔවුන් විසින් ජීවතුන්ව මලවුන්ද විනිශ්චය කරන්නට සූදානම්ව සිටින තැනන් වහන්සේට ගණන් දෙන්න වෙනවා ඇත. ගණන් දෙන්න වෙනවා දෙව දරුවනි ඔබට මට. මක්නිසාද මලවුන්ට පවා සුභාරංචිය ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන් මනුෂ්‍යාකාරයෙන් මාංශයෙන් විනිශ්චය කරනු ලැබූ නමුත් දේවාකාරයෙන් ආත්මයෙන් ජීවත් වන පිණිසය. ස්ත්‍රී පුරුෂයන්ගේ හැසිරීම ගැන බයිබලයේ කතා කරනවා. 1 පේත්‍රස් 3 පළවෙනි පරිච්ඡේදවල ස්ත්‍රී පුරුෂයන්ගේ හැසිරීම. එසේම භාර්යාවරුනි නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරෝ සිටියත් ඔවුන් නුඹලාගේ පිරිසිදු වූ යටහත් හැසිරීම දුටුවාම වචනේ නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරන කොටගෙන දිනා ගන්නා පිණිස ඔවුන්ට යටත් වෙන්න. නුඹලාගේ අලංකාර වීම, හිසගේ ගෙතීමද, ස්වර්ණාභරණ පැළඳීමද, නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව දෙවියන් වහන්සේ ඉදිරියේ ඊතා අනර්ගව තිබෙන මෘදු වූ, නිශ්චල වූ ගතියක් නැමැති දිරා නොයන සැරසීමෙන් යුක්ත වූ සිතේ ඇතුල් මනුෂ්‍යා වේවා. මේ ස්ත්‍රීන් ගැන කතා කරනවා. දැන් අද කාලේ මොනවද මේ ස්ත්‍රීන්? දැන් මේ ඔබ අනුමත කරන මේ ඔය ස්ත්‍රීන් ගායනා කරන කාම රාගික සින්දු වල මොනවද තියෙන්නේ? අද ලංකාවේ වැඩිපුර අද වර්තමාන නූතන සංගීතය තුල තිබෙන වැඩිපුර බහුතරයක් තිබෙන්නේ මොනවද? කාමුක රාග, තෘෂ්ණාව, උඩුකුකම, උද්දච්චකමයි. ඒව හැම දෙයක් ඒ නැටුම් ගැයුම් වල පවා තියෙන්නේ. කලාව තුල තිබෙන්නේ උද්දච්චකම, පාපය, නපුරුකම. දැන් මෙතනදී දෙවියන් වහන්සේගේ ස්ත්‍රියක් නම් දැන් මෙතනදී කතා කරන්නේ විවාහක ස්ත්‍රීන්. විවාහ නොවුනත් ස්ත්‍රියෙක් වුණාම බයිබලයේ උගන්වන්නේ මොනවාද? වචනයට කීකරු වෙන්න ඕන. පිරිසිදු යටහත් හැසිරීමක් ස්ත්‍රීන් තුල තිබෙන්න ඕන. දැන් ඔබ මම මේ ලංකාව මහලෝකයට කතා කරන් ඉන්න ඔය සින්දුවේ ඔය කියන ස්ත්‍රිය
ඔය ලෝකේ ස්ත්‍රියක්නේ. දිව්‍යනාසගේ ස්ත්‍රියක් දරුවෙක් නෙමෙයිනේ, ගැලවීම ලැබුවා දරුවෙක් නෙමෙයිනේ. ඒ ස්ත්‍රියගේ හැසිරීම ඔබ බලන්න. කොච්චර නීච, තෘෂ්ණා සහගත නයිටියක් ඇඳගෙන පැජන් ෂෝස් වල කාමරාගෙන් සින්දු කියන මේ ස්ත්‍රීන්ගේ හැසිරීමද ඔබගේ දරුවන්ට ඔබ පෙන්වන්නේ. ඒව වලින්ද ඔබගේ දරුවන්ට ආදර්ශය ඔබ දෙන්න යන්නේ. පසුතැවිලි වෙන්න දේව දරුවනේ. ස්ත්‍රියක් ගැන බයිබලයේ ස්ත්‍රීන් ගැන බොහෝ කතා කරනවා, හිතෝපදේශයේ පොතේත් කතා කරනවා, ගීතාවලියේ පොතේත් කතා කරනවා. ඔවුන් තුල පිරිසිදු වූ යටහත් හැසිරීම තිබෙන්න ඕන. අලංකාර හිසගේ කැතීම, ස්වර්ණාභරණ පැලීම, වස්ත්‍ර ඇඳීම මේක කියන්නේ ඒවා එපා කියන නෙමෙයි. ඒකට වඩා ඔබ මුල් තැන දෙන්න ඕනේ මොකද්ද? දෙවියන් වහන්සේ ඉදිරියේ ඊතානර්ගව තිබෙන මෘදු වූ, නිශ්චල වූ ගතිය නැමැති දිරා නොයන සරසීමක් තමයි ස්ත්‍රියක්ට තියෙන්න ඕන. අද මේවද ඔබ ප්‍රමෝට් කරන්නේ? නැත්නම් අර කාම රාගෙන් ගිනි ඇවිලි සිටින ස්ත්‍රීන්වද ඔබ ප්‍රමෝට් කරන්නේ? ඔබ සමාජ ජාලාවල උඩගෙඩි දෙන්නේ. ප්‍රවේශම් වෙන්න කිතුනුවනි. ඔබව විනිශ්චය වෙන ඔබව මාව දේව වචන ඉදිරියේ. අපි නිරුත්තරයි දේව වචන ඉදිරියේ. නිරුත්තරයි අපි දේව වචන ඉදිරියේ. මොනවාද මෘදු වූ නිශ්චල වූ ගති මෙන්න ස්ත්‍රියකට තියෙන්න ඕනේ දේවල්. අද මේවද ස්ත්‍රීන් තුල තියෙන්නේ? ඔය ලෝකේ ස්ත්‍රීන් වල ඔබ අහන සින්දු වල මේවද තියෙන්නේ? රැවටෙන්න එපා දරුවනේ. පස්වෙනි පදේ මක්තිසාර පුරාණ කාලයේහි දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වුණ ශුද්ධ වූ ස්ත්‍රියවරු තමන්ගේ පුරුෂයන්ට යටත්ව මෙලෙස අලංකාර වුණෝය. අලංකාර වෙලා තියෙනවා යටත්ව. අර කලින් කතා කරපු මෘදු ගතිගුණ ඇතුළු මේ කාරණාවලින් ඒගොල්ලෝ අලංකාර වෙලා තිබෙනවා. නුඹලාත් කිසි බීතියක් කරන කොටගෙන බය නොවි යහපත කරන්නහු නම් ඇගේ දරුවෝ සිටින්නෝය. එසේම පුරුෂයනි නුඹලාගේ යාඥාවලට බාධා නොපැමිණෙන පිණිස වඩා දුර්වල වූ භාජනය වූ භාර්යාව සමග දැනගැනීමේ හැටියට වාසය කරමින් ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමකාරයන් ද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න. අද ඉන්න මේ ලෝකේ ස්ත්‍රීන්ට මේ ගෞරවය දෙන්න පුළුවන්ද? නීච ලෙස හැසිරෙන ස්ත්‍රීන්ට ගෞරව දෙන්න පුළුවන්ද? පසුතැවිලි වෙන්න දේවදරුවනේ. තීතස් 2:4 මෙසේ සිටිය යුතු වන්නේ දෙවියන් වහන්සේගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස යෞවන ස්ත්‍රීන් තමුන්ගේ පුරුෂයන්ටත් දරුවන්ටත් ප්‍රේම කරමින් සිහියෙන් යුක්තව පිරිසිදුව ගෙදර වැඩ කරන්නයන්ව කරුණාවන්තව තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්ට ඔවුන් විසින් පුරුදු කරවන පිණිසය කියලා තීතස් පොතේ කියනවා. අද මේ වචනය අදත් දේව දරුවන්ට අදාළයි. මේ හනමිටිය අදහස් නෙමේ. හනමිටිය අදහස් නෙමේ මේවා. 1 තිමෝති 3:11 එසේම ස්ත්‍රීවරුන් සංසුන් වූ කේලම් නොකියන්නා වූ පමණ දැන හැසිරෙන්නා වූ සියල්ලේදී විශ්වාසමන්ත වූ අයව සිටින්ට ඕනෑය. තේරුම් ගන්නට මේ කාරණාවල් 1 තිමෝති 2:9 එලෙසම ස්ත්‍රීන් ලැජ්ජාවෙන් සහ විනීතභාවයෙන් යුක්තව ඔබින වස්ත්‍ර හැඳ ඉසකේ ගෙතීමෙන්වත් රත්රන් රනින්වත් මුතු වලින්වත් අනර්ග වස්ත්‍රවලින්වත් නොව දේවභක්ති නාමය දරන ස්ත්‍රීන්ට සුදුසු ලෙස යහපත් ක්‍රියාවලින් හැසිරෙනවාට සැරසෙනවාට කැමැත්තෙමි. ස්ත්‍රී නිශ්චලව සියලු ආකාර යටහත්කම ඇතුව ඉගෙන ගනීවා. උගන්වන්ටවත් පුරුෂයා කෙරෙහි බලය පවත්වන්නටවත් ස්ත්‍රියකට ඉඩ නාරිමි. ඈ නිශ්ශබ්දව සිටීවා. අද මේවා විකෘති කරගෙන අද මේවා කනකට ගන්න නැතුව අද කිතුණුවන් පවා හැසිරෙනවා. ඒ නිසා අද සියලු දේ වියවුල්ව තිබෙනවා. බලන්න අද සමහර කිතුණු ස්ත්‍රීන් විශේෂයෙන් රෝමානු කතෝලික චර්චස් වල අද නම් චර්චස් නැහැනේ. ඒවලට යනකොට ඒවල ගේට්ටු ගාව අපි දකින්නකොට කොහොමද රෝමානු කතෝලික කිතුණු ස්ත්‍රීන් යන විදිය? කොටට කොටේ ඇඳගෙන රිය සකයුරු තිසර එළිය දාගෙන අද කිතුණු ස්ත්‍රීන් හැසිරෙන්නේ. ලෝකේ ස්ත්‍රීන් හැසිරෙන්නාක් මෙන් කිතුණු ස්ත්‍රීන්ට හැසිරෙන්න බෑ. මොකද ඔබ නිසාම බොහෝ මිනිස්සුયો පාපයට වැටෙනවා. ඒකට ගණන් දෙන්න ඕන ඔබ. මම මේ කිතුණු ස්ත්‍රීන්ටයි කතා කරන්නේ. අද ලංකාවේ ඔය කලාව මට වචනයක් ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්තේ අර මේ මොකද්ද මේ කවියක් මතක් වුණේ. රිය සකයුරු තිසර කියලා මට ප්‍රශ්නයක්. එයා ඒව බල එයා තමයි ලියලා තියන්නේ ඒ කවිය. මම අහලා තියෙන විදිහට ඔබ ලියලා තියෙන බෞද්ධෙක් කෙනෙක්. ඒකට එයා ඒව දැකලා ඒව බලලා තමයි ඒව ගැන ලියලා තියෙන්නේ. දැන් ඒවද ප්‍රොමෝට් කරන්න ඕනේ බමම කිතුනෝනේ. තේරෙනවද මම මේ කියන දේ?
ප්‍රවේශම් වෙන්න. හිතෝපදේශ 31:30 රූපශ්‍රීය රැවටිලි සහිතය ශෝභනකම නිෂ්ඵලය ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇති ස්ත්‍රියටය. දෙවියන් වහන්සේගේ දරුවනි දෙවියන් වහන්සේව විශ්වාස කරන්න වෙරදරන කිතුණු දැරිවියන්ගෙන් සහෝදරියන්ගෙන් මව්වරුන්ගෙන් නම් ඉල්ලන්නේ මේ දේ තුල ඔබම යටත් වෙන්න. ඒ වගේම පුරුෂයන් දෙවියන් වහන්සේ තුල පවිත්‍රව සිටින්න. සිත ශරීරයන් හැසිරීම බලාපොරොත්තු ගැන බයිබල් පද කිහිපයක් තිබෙනවා. 1 පේත්‍රස් 1:13. ඉන්නිසා නුඹලාගේ සිත් නැමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී නුඹලා වෙතට පමනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න. ලෝකයේ දේවල් තුල නෙමෙයි. නුඹලාගේ නොදන්නා කමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවි කීකුරු කමේ දරුවන් මෙන් අහන් ඉන්න දරුවනේ කීකරු කමේ දරුවන් මෙන් නුඹලා කැඳ වූ තැනන් වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න. දෙවියන් වහන්සේ මේ බලාපොරොත්තු වන ශුද්ධකමත් ලෞකික සින්දු සහ ලෝකයේ තෘෂ්ණාසගත කලාව ඇතුළු මේ සින්දු ඇතුළු මේ කාරණාවල් එක්ක ඔබට මට තිබෙන සම්බන්ධකම මොකද්ද? මොකද්ද එතන තුන ඒ දේ තුල තිබෙන දෙවියන් වහන්සේගේ ශුද්ධකම? නුඹලා කැඳ වූ තැනන් වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න. මක්නිසාද මා ශුද්ධව සිටිනෙහින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ. තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙක කෙනාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චය කරන තැනන් වහන්සේට පියානෝය කියා නුඹලා යාඥා කරන්න ඕනම් නුඹලාගේ විදේශීව සිටීමේ කාලය බයින් පසු කරන්න. මක්තිසර නුබලාගේ පියවරුන්ගෙන් ලැබූ නුබලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුබලා මුදනු ලැබුවේ රන් රිදී වැනි වූ දිරායන දේවල් කරන කොටගෙන නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ඝ ලය කරන කොටගෙන බව නුබලා දන්නෝය. රෝම 12:1 එබැවින් සහෝදරයනි නුබලාගේ ශරීරයන් ජීවමාන ශුද්ධ වූ දෙවියන් වහන්සේ පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි එය නුඹලාගේ ආත්මික සේවය වේ. දැක්කනේ එබැවින් සහෝදරින් නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන්න ඕන. ලෝකේ ඔය ආට්ටන් ඔය ලෝකේ කලාව ඔය තෘෂ්ණාව පාපය තුල යක්ෂයා ලස්සනට සූක්ෂම රජ කරන මේ කලාව තුල ඒ තිබෙන පාපය තෘෂ්ණාව තුල ඔබට මට ඉන්න බෑ. ඔබගේ ශරීර ඒවට දෙන්න බෑ. ඔබගේ සිත ඒවට දෙන්න බෑ. ඔබගේ ආත්මය ඒවට පාවා දෙන්න බෑ කිතුරුවනේ. ප්‍රවේශම් මෙන්න මේ කාලය තුල 1 කොරින්ති 6:19 නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව බව නොදනිවුද? නුඹලාටම අයිති නැත. මක්තිසාර නුඹලා මිලේට ගනු ලැබුවෝය. යේසුස් වහන්සේගේ ලේ වලින් ඔබව මිලේට අරගෙන ඉන්නවා. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට දැක්කනේ ශරීරයෙන් පවා දෙවියන් වහන්සේට ගෞරව කරන්න ඕන. අර ලෝකයේ තෘෂ්ණාසගත සින්දු වලට ඔබට මට අඟර දඟර නැටුම් දදා දෙවියන් වහන්සේට ඔබගේ මාංශයෙන් ඔබගේ ශරීරයෙන් උන්වහන්සේට ගෞරව දෙන්න පුළුවන්ද? අඟර දඟර දාන කාමුක නැටුම් වල ඉන්න ස්ත්‍රීන්ගේ ඒවා අනුමත කරමින් ඒවා ෂෝක් කියමින් ඒවා ගැන ලස්සනට කතා කරමින් ඔබගේ මගේ ශරීර වලින් දෙවියන් වහන්සේට ගෞරව කරන්න පුළුවන්ද කිතුනෝනේ? ප්‍රවේශම් වෙන්න. ඔබ කිතුණු දරුවෙක් නම් ප්‍රවේශම් වෙන්න. ප්‍රවේශම් වෙන්න. 1 තෙසලෝනික 3:13 මෙසේ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමග එන කල නුඹලාගේ සිත් අපගේ පිය වූ දෙවියන් වහන්සේ ඉදිරියේ ශුද්ධකමින් නිදොස්ව තිබෙන්ට ස්ථිර කරන සේක්වා. ශුද්ධකම ගැන තමයි නිතරම කියන්නේ. ඒ වගේම තෘෂ්ණා ගැන කතා කරනවා 2 තිමෝති 2:22 යෞවන වයසේ තෘෂ්ණාව වලින් දුරව පිරිසිදු සිතින් ස්වාමින් වහන්සේට යාඥා කරන්නන් සමග ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න. නමුත් මෝඩ වූ අඥාන වූ විවාදව වලින් දබර උපදවන බව දැන ඒවා එපා කරන්න. එපා කරන්න. සමහර මං දාන කාරණාවලදී
සමහරු මාත් එක්ක විවාදයට එනවා. මං ඒගොල්ලන්ව બ્લોක් කරාම ඇයි බයද කියලා අහනවා. බයකමක් නෙමෙයි. දේව වචනෙන් මත වාද කරන්න පුළුවන්. ප්‍රශ්නේ තිබෙන්නේ අඥානයන් එක්ක මෝඩ කිතුණුවන් එක්ක මට විවාද කරන්න බෑ. මොකද මමත් එහෙමනම් මෝඩ වූ අඥාන වූ විවාද වලින් දබර උපදවන පුද්ගලෙක් බවටපත් වෙනවා. ඒ නිසා මම ඒ වලින් ප්‍රවේශම් වෙනවා. මම ඒ ස්ථානයේදී මම පියවරක් පස්සට ගන්නවා. ඔබට බය නිසා නෙමෙයි. ඔබට බය නෑ මම. දේව වචනේ ඉදිරියේ පාපයේ තෘෂ්ණාව එක්ස්පෝස් කරන්න මම බය නෑ. කිසිසේත් මම බය නෑ. ඔබ මට අභියෝගයකුත් නෙමෙයි මේ කාරණාව ඉදිරියේ. ඒ නිසා තේරුම් ගන්නට දරුවනේ. යෞවන වයසේ තෘෂ්ණාව වලින් ඔබම ගැලවෙන්න ඕන. ගැලවෙන්න ඕන. ඒ වගේම කිතුරුවනි මම ඔබට කියන්නේ තෘෂ්ණාව තුල ඔබ ඉඳගෙන ලෝකයේ දේවල් අනුමත කරමින් පුහු මෝඩ වූ අඥාන විවාද වලට ඔබ එන්න එපා. ප්‍රවේශම් වෙන්න ඔබ. ක්‍රිස්තුස් වහන්සේට යටත් වෙන්න. 1 පේත්‍රස් 2:11 ප්‍රේමවන්තේනි නුඹලා ආගන්තුකයන්ද විදේශීන්ද මෙන් ආත්මයට විරුද්ධව යුද්ධ කරන මාංශික තෘෂ්ණාව වලින් වැළකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි. යුද්ධයක් තිබෙනවා කිතුරුවන්ට. මොකද්ද? ආත්මය සහ ශරීරය අතර යුද්ධයක්. ඔබ ආත්මය ආරක්ෂා කරගන්න නම් ශරීරය අපවිත්‍ර දේවල් වලින් ආරක්ෂා කරගන්න ඕන. ඔබ අසන සින්දු, ඔබ බලන වීඩියෝස් වලින් ඔබට ඇතුල් වෙන්නේ අපවිත්‍ර දේ නම්, ඔබ ප්‍රමෝට් කරන අපවිත්‍ර දේ නම් ඔබ මම සිටින්නේ කොමන ස්ථානයකද කියලා ඔබ මම ප්‍රශ්න කරන්න ඕන. යාකොබ් 1:14-15 නමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදුරු ලැබුණු කල්හි පොළඹනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබති. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහි කරන්නීය. පාපයද සම්පූර්ණ වූ කල්හි මරණය උපදවයි. දැක්කනේ? තෘෂ්ණාව පිළිසිඳ ගන්න දෙන්න එපා කිතුණුවනේ. අද ඔබ ලොකුවට කතා කරන ලංකාවේ ඔය টොප් හිට්ස් ගහපු තෘෂ්ණාව, පාපය, නීචකම, සමලිංගිකත්වය, කාමුක රාගය, ගින්න ඒවා ප්‍රමෝට් කරන්න එපා. එකෙන් වැළකෙන්න. ඒ තෘෂ්ණාවල් පිළිසිඳ ගන්න දෙන්න එපා. ඒවට උඩගෙඩි දෙන්න එපා. දොස් තබන්න පාපයට. මොන කවර සොන්ග්ස් ගැවුවත් වැඩක් නැහැ. ලෝකය කලාව පාප බහිරිත ලක්ෂා ග්‍රහණය කරගෙන හිටින ප්‍රසිද්ධම ප්‍රධානතම දේක තමයි. හද කිතුනෝ මේක ගැනවත් තීරුමක් නැතුව මෝඩයන් ලෙස ප්‍රකාශ කරනවා. ගැලවීමක්වත් නැහැ. ගීතාවලිය 119:9 ඉඳන් කියනවා. තරුණෙක් තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද? ඔබගේ වචන ප්‍රකාර පැවැත්මෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුලාවයන්ට මට ඉඩ නුදුනු මැනව. ඔබ මම දිනපතා මේක දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්ට ඕන. තරුණයෙක් තමාගේ මාර්ග වෙන කොහොමද පවිත්‍ර කරගන්නේ? බයිබලයේ මෙතන කියනවා. වචන ප්‍රකාරයට. මොන වචනද? දේව වචනේ ප්‍රකාරයට. දේව වචන ප්‍රකාරය පැවැත්මෙන්. ඒ නිසා අද මේ කතා කරන්නේ දේව වචනය. මගේ වචන නෙමෙයි. මුළු සිතින් ඔබ මම දෙවියන් වහන්සේව සොයන්න ඕන. උන්වහන්සේගේ ආඥාවලින් මුලාවයන්ට ඉඩ දෙන්න එපා කියලා නිතර දෙවියන් වහන්සේ ඉදිරියේ යටත්ව ඔබ මම ඉල්ලන්න ඕන දෙවියන් වහන්සේගෙන්. මම අවසන් කරන්නට යන තව වචන කීපයක් බලලා. 1 තෙසලෝනික 5:23 සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරන සේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. දැක්කනේ දේව දරුවනේ, ආත්ම ප්‍රාණ ශරීර කියන මේ තුනම නිදොස්ව තිබෙන්න ඕන. ලෝකයේ තිබෙන කලාවත් එක්ක ඔබට මිශ්‍ර වෙන්න බෑ. ලෝකයේ කලාවට ඔබට උඩගිඩ දෙන්න බෑ, ප්‍රමෝට් කරන්න බෑ. ඒක පාපය. බහුතරයක් ඒක 90% පාපය. ඔබම මේක අභියෝගයටපත් කරලා බලන්න. ආත්ම ප්‍රාණ ශරීර අපේ යේසුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන්න ඕන. පිලිප්පි 4:8 කියනවා. ඉතින් සහෝදරයනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරු කටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතුව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහි කරන්න. මේ කිතුණුවන්ටයි කියන්නේ. මං කැමති නෑ කන්ටෙස්ට් එකෙන් එළියට කතා කරන්න. වචනාර්ථයෙන්ම ගත්තත් කිතුණුවනි ප්‍රවේශම් වෙන්න.
දැන් ඔබ මම මෙනෙහි කරන්නේ යම් පමණ දේ ගරු කටයුතුද, යම් පමණ දේ සාධාරණ, යම් පමණ දේ පිරිසුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතුව තිබේද? දැන් මේවද ඔබ මම මෙනෙහි කරන්නේ? නමුත් නැත්තම් ලෝකයේ ප්‍රකාරයට, ලෝකයේ කලාව තුල, පාපය තුල, කාමුක පාපය ඇතුළු මේ යක්ෂයාගේ පාප බහිරිත මේ සමාජය තුල තිබෙන දේවල්, ඒවල තිබෙන කීර්තිය ගැනද ඔබ කතා කරන්නේ? ඒවල මොනාන තියෙන ගරු කටයුතු දේ? ලංකාවේ නම පාපයේ තෘෂ්ණාවල් ඉදිරියේ ලංකාවේ නම ඉහළට ගිය එකට ඔබ ගරු කරන්නේ? සාධාරණීය කරන්නේ? ආදරණීය ඒකද? පිරිසුදු ඒකද? දැන් මේ දේවල් ඔබ මෙනෙහි කරන්නේ? ප්‍රවේශම් වෙන්න කිතුනුවනේ. ප්‍රවේශම් වෙන්න. මම මේ ඔබව හෙලා දකින්නව නෙමේ, දේව වචනේ කතා කරන්නේ. මේ වචනේ නිසා තමයි අද මමත් වෙර දරමින්, වීර කරමින්, අමාරුවෙන් මේ වචනය තුල මේ ගමන් කරන්නේ. 2 කොරින්ති 6:18 නුඹලාට පියෙක් වන්නේමි. නුඹලාට මම පුත්‍රයොත්, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහොය. සර්ව පරාක්‍රමූ ස්වාමින් වහන්සේ කියනසේක. නුඹලාට පියෙක් වන්නේමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහොයයි සර්ව පරාක්‍රමූ ස්වාමින් වහන්සේ කියනසේක. ඒක නිසා දෙවියන් වහන්සේ කැඳවනු ලැබුවා වූ දෙවියන් වහන්සේගේ දූවරුන්, දෙවියන් වහන්සේගේ පුත්‍රවරුන්ට බෑ මේ ලෝකේ මේ සමාජයේ තියෙන පාපයත් එක්ක එකඟ වෙන්න. දෙවියන් වහන්සේගේ දූවරුනි, ඔබට බෑ තවත් ස්ත්‍රියෙක්ගේ නෙරිය බල ඒ සින්දු කිය කාම රාගෙන් ඇවිසිලා ඒ සින්දු ඔබගේ මුකෙන් මුමුණන්නවත් ඔබට දෙවියන් වහන්සේ තුල අයිතියක් නැහැ. ඔබ සින්දුවක් අහනවා නම් බලන්න ඔබගේ මුකෙන් එක මුමුණෙනවා. වෙලාවට මමත් ඉස්සර සොඳට සින්දු අහපු පුද්ගලෙක්. වෙලාවකට මං අහපු ඉස්සර කාලේ මං ආස කරන සින්දුවක් මට වෙලාවකට ඇහෙනකොට එකපාරට මගේ මුකෙන් එක මිමිනෙනවා. ප්‍රවේශම් වෙන්න ඕනේ ඔබ මම. ප්‍රවේශම් වෙන්න. ඔබ මම දෙවියන් වහන්සේගේ දූවරු, පුත්‍රයෝ. ප්‍රවේශම් වෙන්න දූවරුනි, දරුවනි. 1 යොහන් 2:1 ඉඳන් කියනවා, මාගේ ප්‍රිය දරුවනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨ වූ යේසුස් වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන් වහන්සේ වෙත අපට සිටිනසේක. උන්වහන්සේ අපේ පව් දෙසා ශාන්ති කර පූජාවය. අපේ පව් පමණක් නොව මුළු ලෝකයක් උදෙසාය. අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම් අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව. උන්වහන්සේ අඳුනමි කියා උන්වහන්සේගේ ආඥාවත් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය. සැබෑව ඔහු තුල නැත. ඒ නිසා අපි බොරුකාරය වෙන්නේ නැතුව අපි දෙවියන් වහන්සේ තුල මේ ගමන යන්න උත්සාහ කරමු. ඔබ මම තුල මම මේ ඉහළ දැන් මේ වචනය අද මේ පටන් ගත්ත මොහොතින් නම් තිබුණා වූ යම් පාපයක්, යම් දුර්වලකමක්, ලෝකේ රැඳී යාම, ලෝකේ කාරණා අනුමත කිරීමේ කාරණාවල් ඔබ තුල තිබෙනවා නම් ඔබටම දොස් තබාගෙන වැටෙන්න එපා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල පසුතැවිලා ඉන්න. මොකද මෙතන කියනවනේ යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨෝ යේසුස් වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන් වහන්සේ වෙත අපට සිටිනවා. මේ කතා කරන්නේ කිතුණුවන්ට. ඔබ මම අපගේ දුර්වලකමේදී අපි පව් කළොත් අපිට කමාව ලබා ගන්න යේසුස් වහන්සේ තවමත් සිටිනවා. ප්‍රමාද නැහැ. මේ වචනේ අසලා ඔබට අනිනලද සිත් ඇති වෙනවා නම් ඔබ උන්වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වෙන්න දරුවනේ. උන්වහන්සේගේ සුද්ධකම ඔබ ප්‍රමෝට් කරන්න. උන්වහන්සේගේ සුද්ධකම ඔබගේ Facebook වෝල් වල ඔබ ප්‍රකාශ කරන්න. පාපය, සමාජයේ පාපිෂ්ඨ දේ අනුමත කරන්න එපා. 1 යොහන් 3:1 ඉඳන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයකින් අපටදී වදාළසේකයි බලන්න. අපි එබඳු වෝමය. මේ නිසා ලෝකයා උන්වහන්සේ නෑඳිනට බැවින් අපද අඳුනන්නේ නැත. ප්‍රේමවන්තයනි, දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තාම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වන බව දනිමුව. මක්තිශල උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව. උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා සිටින සෑම දෙනම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක් මෙන් තමුන්ව පිරිසිදු කර ගනිති. දැකන ඒක තියෙන අනාගත, ඒක තියෙන වර්තමාන ක්‍රියාව. ප්‍රසන්ට් ටෙන්ස් වලින් තියෙන්නේ. ඒ කියන්නේ පිරිසිදු කර ගනිමින් සිටිති. දැක්කද? ඒ කියන්නේ ඔබ මම නිරන්තරයෙන් හැමදාම පිරිසිදු වෙමින් අපි සිටිමු.
එතකොට යේසුස් වහන්සේ කොයිම මොහොතක හරි ඔසවන වෙලාවේදී ඔබ මම සූදානම් ඒ දෙයට. පව් කරන සෑම දෙනම නොපනත්කමද කරති. පාපය නම් නොපනත්කමය. යොහන් 1:9 අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසවන්තව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව් කළේ නැතයි කියමු නම් අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව උන්වහන්සේගේ වචනද අප තුල නැත. එනිසා දේවදරුවනේ මං ආසාන කරනවා දැන් වර්තමාන මේ දේවල් වලට අදාළවයි මං අද මේ වචනයට සූදානම් වුණේ. මට ඔය බොරුවට පැය ගණන් යාඥා කරලා සුද්ධාත්ම වහන්සේගේ වචනයක් ලබා ගන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. දේ වචනේ දීලා තිනවා. වචනය තුල සූදානම් වෙන්න. වචනය තුලින් ඔබ මම ධෛර්යමත් වෙන්න වචනේ ඉගෙන ගන්න. අද මම සූදානම් වුණේම මේ වර්තමාන කාරණාවල් නිසායි. මොකද මේ වචනේ අද කිතුණුවන්ට නැවත ඇහෙන්න ඕන. අද මේ කතා කළා වූ වචන ඔබ කියවන්න. මේවා ඔබට ඇසෙන්න ඕන. දේව දරුවනේ දෙවියන් වහන්සේට යටත් වෙන්න. ලූක් 9 වෙනි පරිච්ඡේදයේ 23 කියනවා උන්වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාගේම ආශාව වළක්වාගෙන දවස්පතා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. දේවදරුවනේ ඔබට මට ඔබගේ මගේ ආශාවල් ඔස් පස්සේ යන්න බෑ. යේසුස් වහන්සේ කිව්වේ තමන්ගේ ආශාව වළක්වාගෙන දවස්පතා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා කියලා යේසුස් වහන්සේ කිව්වා. උන්වහන්සේ අනුව ඔබ මම යන්න ඕන දවස්පතා. උන්වහන්සේ අනුව ඔබ මම යන්න ඕන දවස්පතා අපේ ආශාවල් වළක්වාගෙන. ඒකයි කිව්වේ කලින් පදවලත් අර 1 යොහන් 3 මම කතා කරේ. තමුන්ව පිරිසුදු කරගනිති. පිරිසුදුව සිටින්නාක් මෙන් සෑමදෙනම උන්වහන්සේ පිරිසුදු සිටින්නාක් මෙන් තමුන්ව පිරිසුදු කරගනිති. ඒ නිසා මේ උදෑසන මේ වචනය තුලින් මම කතා කළේ ඔබව තලා පෙලා හෙලන්ට නොව මමත් මේ අභියෝග වලින් ජය ගනිමින් ඉන්න කෙනෙක්. මම මේ හොඳ සුද්ධ කෙනෙක් නෙමෙයි. ඒක මම දන්නවා. මම සුද්ධද නැද්ද කියලා. නිසා ඔබ මම අපි උන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර වෙමු. අපි උන්වහන්සේගේ සුද්ධකම හොයමු. ලෝකේ කලාවත් එක්ක එකතු වෙන්න එපා. ලෝකේ කලාව අනුමත කරන්න එපා. ඒ දේ තුල තිබෙන්නේ පාපය, අයුතුකම, තෘෂ්ණාව, පාප බරිත දේ විතරයි. ඒ නිසා කිතුණුවනේ ප්‍රවේශම් වෙන්න. අද ලංකාවේ ඔය හිට්ස් ගහපු සමහර ඔය සින්දු ඒවල තිබෙන ඒ නුරා හැඟුම් වලින් ඇවිලිලා නෙරිය දෙස බල net එහා මෙහා යාම වළක්වාගෙන අපි යේසුස් වහන්සේ තුල යටත් වෙමු. ඕකේ? යේසුස් වහන්සේ තුල අපි යටත් වෙමු. මේ වචනය තුලින් ඔබට මට උන්වහන්සේ කතා කළේ. අපි හදෙමු, අපි යටත් වෙමු, අපි පවිත්‍ර වෙමු. උන්වහන්සේගේ වචනය අපිව ඇදහිල්ලෙන් සුද්ධකමින් තව සුද්ධකමට ගෙනියනවා. නිසා මේ වචනය තුලින් උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරමින් උන්වහන්සේගේ සුද්ධකමට ලෝකයාත් සමග මිශ්‍ර නොවි උන්වහන්සේගේ සුද්ධකමට තව තවත් ගොඩ නැගෙන පිණිස උන්වහන්සේ ඔබට මට වරම් දෙනසේක්වා. ආමෙන්.